රාණි විසින් තනි සකසනයක් සහිත පරිගණකයක ගණනය කිරීම යෙදුමක් ආරම්භ කරයි. අදාළ ගණනය කිරීම සිදුවන අතරතුර ඇය තොරතුරක් සොයා ගැනීම සඳහා වෙබ් අතිරික්සුවක් දරමයි. රාණි විසින් තනි සකසනයක් සහිත පරිගණකයක ගණනය කිරීම යෙදුමක් ආරම්භ කරනු ලබනවලු. අදාළ ගණනය කිරීම සිදුවන අතරතුර ඇය තොරතුරක් සොයා ගැනීම සඳහා වෙබ් අතිරික්සුවක් දරමයි. එතන process දෙකක් නැත්නම් ක්‍රියාවලි දෙකක් සිද්ධ වෙනවා. ඉස්සෙල්ලාම මොනවා හරි ගණනය කරන්න භාවිතා කරන දෙයක් කැල්කියුලේටර් ඇප් එකක් වෙන්න පුළුවන්, මොනවා හරි නැත්නම් Excel එකක් වෙන්න පුළුවන්. ඒකේ හරියටම අපිට කියලා නැහැ මොකක්ද කියලා. ගණනය කිරීම යෙදුමක් කියලා තමයි කියලා තියෙන්නේ. කමක් නැහැ ඒකට. අදාළ ගණනය කිරීම සිදුවන අතරතුර මේ කරන වැඩේ අතරතුර එයා අරක ක්ලෝස් කරන්නේ නැතුව අර කැල්කියුලේටර් ඇප් එක ක්ලෝස් නොකර තොරතුරක් ගන්න ඉන්ටර්නෙට් එකෙන් බ්‍රවුසර් එකක් උත් ඕපන් කරනවා. පහළ කියනවා ගණනය කිරීමේ ක්‍රියාවලිය ඊතලයක් වෙබ් අතිරික්සු ක්‍රියායනය. හරි. කෙලින්ම තනි සකසනයක් සහිත පරිගණකයක් කියලාම කියලා තියෙනවා. ඉතින් සකසනයට කරන්න පුළුවන් එක වැඩයි ගණනය කිරීමේ ක්‍රියායනය කර කර ඉන්නකොට තමයි යා අර වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරන්නේ. එතකොට මොකද වෙන්නේ? වෙබ් බ්‍රවුසර් එක තමයි වැඩ කරන්න ගන්න. වෙබ් බ්‍රවුසර් එකේ ක්‍රියායනය වැඩ කරන්න ගන්නවා. ගණනය කිරීමේ ක්‍රියායනය නතර කරනවා. තමන් කර කර ඒ වැඩේ අතහැරලා දානවා. හරි? ඒකනේ වෙන්නේ. යන සන්දර්භ ස්විචනය කියලා තියෙන්නේ. සිදු වූ විට ගණනය කිරීමේ ක්‍රියායනයේ පහත දැක්වෙන PCB ශේෂ්ත්‍ර වල අඩංගු වන්නේ මොනවදයි ලියන්නලු. හරි? ගණනය කිරීම ක්‍රියායනයේ ඒ කියන්නේ කර කර හිටිය ක්‍රියායනයේ බ්ලොක් එකේ මොනවද තියෙන්නේ කියලා ලියන්නලු. 1 2 කියලා ආයි රෝම ඉලක්කම් දෙකක් තියෙනවා. ක්‍රමලේඛ ගණකය කියන්නේ ප්‍රෝග්‍රෑම් PC එකේ මොනවද ගබඩා වෙලා තියෙන්නේ කියලා කියනවා. PC එක කියලා කියන්නේ අංකයක්. ඒ අංකයේ ගබඩා වෙලා තියෙන්නේ ඊළඟට ක්‍රියාත්මක වෙන්න උන උපදෙස් වල අංකයක්. නැත්තම් අපිට ඔක කිව්ව හැකි යොමු අංකයක් කියලා. හැම වෙලාවෙම ප්‍රෝග්‍රෑම් කවුන්ටර් එකේ තියෙන්නේ ඊළඟට ක්‍රියාත්මක වෙන්න නියමිත අංකය. දැන් මෙතන අංකයක් සඳහන්ව නැහැනේ. අංකයක් සඳහන්ව නැති හින්දා අපිට කිව්ව හැකි මෙහෙම. ඒ අංකය කියන එක පොඩ්ඩක් highlight කරලා අංකය කියන එක උත්තරේට ඈඳලා ලියන්න බලන්න. ප්‍රෝග්‍රෑම් කවුන්ටර් එක ගැන අහද්දී ඒකේ අංකයක් තමයි තියෙන්නේ. මීළඟට ක්‍රියාත්මක විය යුතු උපදෙස් වල යොමු අංකය වගේ එකක් ගැලපෙන උත්තරේට. මෙන්න මේ කොටසට මීළඟට ක්‍රියාත්මක විය යුතු මෙන්න මෙතෙන්ට මීළඟට ක්‍රියාත්මක විය යුතු උපදෙස් වල යොමු අංකය කියලා ලිව්වා නම් පළවෙනි එකට එක හරි. හරි. ඊළඟට මම දෙවෙනි එකට යනවා. රෝම ඉලක්කම් 2 ඒ කොටසේ දෙවෙනියමයි ක්‍රියායන අවස්ථාව. කියන්නේ දැන් PCB එක ගබඩා කරලා තියාගන්න එපා. ඇත්තටම දැනට ක්‍රියාත්මක වෙන ක්‍රියායන අවස්ථාව මොකක්ද කියලා. ක්‍රියායන අවස්ථාව අහනවා සූදානම්ද, ධාවනද, අවහිර කරනු ලැබූද කියලා. සූදානම්ද, ධාවනද, අවහිර කරනු ලැබූද කියලා අහනවා. දැන් සාමාන්‍යයෙන් ඕගොල්ලන්ට එකපාරට ඕක ඔලුවට එන්නේ වැඩ කර ඉන්න එක්කෙනෙක් සුලභ බ්ලොක් වෙන්න අවහිර කළනේ. නමුත් මතක තියාගන්න අර එතන තියෙන හේතුව මම අර උපසටහන අදිද්දි හැම වෙලාවෙම කියනවා මේක තමයි වැඩිපුරම විභාගයට අවිල්ලා තියෙන හේතුව කියලා. හරි? ඒ හේතුව IO පොරොත්තුවක් නැත්නම් IO ගැටලුවක්. ආදාන ප්‍රතිදාන ගැටලුවක්. මෙතන කිසිදු ආදාන ප්‍රතිදාන ගැටලුවක් ඇති වෙලා කියලා නැහැ. එකක් වැඩ කර ඉන්නවා. ඒ වැඩ කර ඉන්නකොට අනෙක් එක වැඩ කරන්න ගන්නවා. ඉතින් තියෙන එකට වැඩ කරන්න අවස්ථාවක් නැතුව යනවා. එතකොට යාපත් වෙන්නේ අවහිර කළ නෙවෙයි. අවහිර කළ එකට යා එන්නේ නැහැ. හරි. අවහිර කළ එකට එන්න ඕනේ නම් අනිවාර්යෙන් ආදාන ප්‍රතිදාන පොරොත්තුවක් ගැටලුවක් තිබිය යුතුමයි.
නැත්තම් අවහිරකලයකට එන්නේ නැහැ. එහෙනම් කරන්න තියෙන්නේ එහෙනම් හිතන්න තියෙන්නේ එයාටපත් වෙන්න පුළුවන් තව එක අවස්ථාවයි තියෙන්නේ. තව අවස්ථා දෙකක් තියෙනවා. ඇත්තටම අවසන් කළ යන්න පුළුවන්. මේලා අවසන් කළ යන්නේ නැහැ. හේතුව වැඩේ ඉවර නැහැ. ආයෙ එන්න පුළුවන් පිටිපස්සට විතරයි. ආයෙ සූදානම් වෙන්න යන්න පුළුවන් එයාට. ආයෙ සූදානම් වෙන්න යන්න පුළුවන් කොහොමද නැවත ක්‍රියාත්මක වෙන්න ඉක්මනින් නැවත ක්‍රියාත්මක වෙන්න යන්න පුළුවන් හොඳම තැන තමයි සූදානම්. හරි. මේ වෙලාවේ එයා යන්නේ සූදානම් වලට. ධාවනය වන ඉඳලා අවහිර කරන ලැබූ යන්න ඕනේ නම් ආදාන ප්‍රදාන ගැටලුවක් තියෙන්න ඕනේ. එහෙම එකක් මේ වෙලාවේ කියලා නැත්නම් ඔයගලන්ට ඒක උත්තරේ විදිහට ගන්න බෑ හොඳේ. ඒක අරන් තියනවා වැරදි එන්න උත්තරේ සූදානම් කියන එක රෙඩි ස්ටේට් එක. මෙන්න මෙයා. දෙවෙනි එකට ගැලපෙන රෝම ඉලක්කමට ගැලපෙන උත්තරේ ඒක හරි. හරි. ඒ කොටස සම්පූර්ණයි එතකොට. එන්න B කොටසට B කොටස කියනවා මෙහෙම. B කොටස කියනවා මෙහෙම. B කොටස 1 2 3 4 කියලා රෝම ඉලක්කම් 4ක් තියෙනවා. පළවෙනි එක බලන්න. යාබද ගොනු අවකාශ විභාජනය. අපි දන්නවා ගොනු ගබඩා කරන්න පුළුවන් ආකාර 3ක් තියෙනවා. හරි යාබද සබැඳි සූචක කියලා 3ක් තියෙනවා. එතකොට මේක යහන්නේ යාබද විභාජනය ගැන. යාබද ගොනු අවකාශ විභාජනය යන්නේ අදහස් වන්නේ මොකක්ද කියලා අහනවා. යන්නේ අදහස් වන්නේ මොකක්ද? හරි. යාබද ගොනු අවකාශ විභාජනය යන්නේ අදහස් වන්නේ මොකක්ද කියලා අහනවා. ඒකෙදී අපිට කියන්න පුළුවන් එක ළඟ කැටිති වල එකම ගොනුවේ කොටස් එක ළඟ කැටිති වල ගබඩා කිරීම කියන එක තමයි උත්තරේට පැහැදිලිව එන්නට ඕනේ. හරි. රූල් 4ක් තියලා තියෙනවා ඒ උත්තරේ. ඒ කියන්නේ ටිකක් ලොකු විස්තරයක් ලියන්න බලාපොරොත්තු ඔහුටලා ලොකු විස්තර ලියන්න නෑ. මොකද හේතුව මේකේ ඔයාලට පේනවා ඇති කෙලින්ම එකම ව්‍යුහගතේ ABC කියලා කොටස් තුනක් තියෙනවා. හරි. A කොටස ඉවර වුණා. මේ B කොටස මේකෙත් කොටස් 4ක් තියෙනවා. C කොටසෙත් ආයෙ කොටස් තියෙනවා. ඒ හින්දා එක වාක්‍යයට වඩා අදහස් වන්නේ මොකක්ද කියලා අහුවාම විස්තර කර කර ඉන්න දඟලන්න එපා. ඒකට අවශ්‍යම දේ ලියලා නතර කරන්නනේ. රූල් කීයක් තිබ්බත් කමක් නැහැ අපිට කරන්න දෙයක් නැහැ වෙන. පැහැදිලි කරන්න කියලා නැහැ. තියෙන ප්‍රශ්න කොටස් ටික බැලුවාම ඊට වඩා එකක් ලියන්න වෙලාවක් නැහැ මේකේ. හරි? එකම ගොනුවේ කොටස් දෘඩ තැටියේ එක ළඟ කැටිතිවල නැත්නම් එක ළඟ කාණ්ඩවල ගබඩා කිරීම කියන එක තමයි උත්තරේට එන්නට ඕනේ. දෙක රෝම ඉලක්කම් 2 යාබද ගොනු අවකාශ විභාජනයේ එක් දුර්වලතාවයක්. දුර්වලතා කීපයක් තියෙනවා නේද? දුර්වලතා කීපයක් තියෙනවා. ගොනු නැත්නම් මෙහෙම ලියුව හැකි. යාබද ගොනු අවකාශ විභාජනයේ ගැටලු ටික තමයි ඔයගලෙන් අහන්නේ. එකක් ලියන්න කියලා කියන්නේ හේතු වලට. හේතුවට එකක් ලියන්න කියලා කියන්නේ කීපයක් ලිව්වත් දෙකක් විතර ලියන්න ඔළුවේ තියෙනවා නම් ඒ වෙලාවේ කීපයක් ලියලිය ළඟලන්න ඕනෙත් නැහැ ඉතින්. ඔකට ලියන්න පුළුවන් ඇත්තරම නව ගොනුවක් නැත්නම් අලුත් ගොනුවකට ඉඩ සොයා ගන්න අපහසු වෙන්න පුළුවන්. අලුත් ගොනුවකට ඉඩ සොයා ගන්න අපහසු වෙන්න පුළුවන්. තියෙන ගොනුවක ප්‍රමාණය විශාල කරන්න අපහසු වෙන්න පුළුවන්. හරි. තියෙන ගොනුවක නැත්නම් මේ වෙන විට ගබඩා කර ඇති ගොනුවක ප්‍රමාණය විශාල කිරීමට අපහසු වෙන්න පුළුවන්. ඊට පස්සේ නව ගොනුවක් සඳහා ඉඩ සෙවීම දුෂ්කර වෙන්න පුළුවන්. අලුත් ගොනුවක් සඳහා ඉඩ සෙවීම අපහසු නැත්නම් දුෂ්කර වෙන්න පුළුවන්. එහෙමත් ලියුව හැකියි.
කාලය ගත වීම කිව්වොත් කාලය ගත වෙන්නේ ඇයි කියලාත් ලියනවා නම් හොඳයි. හරි කාලය ගත වෙන්නේ ඇයි කියලාත් කියනවා නම් තමයි හොඳ. දැන් ගොනු හොය ඉන්න කාලය හිස් ඉඩ හොය ඉන්න කාලය ගත වෙනවා. ඒක හරි. හරි. කාලය ගත වෙන්නේ ඇයි කියලාත් පොඩ්ඩක් ලියනවා නම් හොඳයි. හරි. ඒ වගේ කීපයක් ලිව්වා නම් සාර්ථකයි ඔය වෙලාවේ. එක රෝමිලක්කම් එක නෙමෙයි මේ වෙලාවේ මේ දෙක. රෝමිලක්කම් තුනට එන්න. එහෙත් ගොනු කීපයක් CD ROM හි ගබඩා කිරීමට යාවද විභාජනය යෝග්‍යයි. ඔක MCQ විදියට මීට කලින් දීලා තිබුණ ප්‍රශ්නයක් ඔය ආයි විවගතයක් විදියට අහන්නේ. දැන් CD ROM කියන එකේ තේරුමත් උතෙන්ට වැදගත්. CD ROM කියන්නේ read only. read only කියන්නේ ලියන්න එක වතාවයි. ආයි කියවන්න විතරයි පුළුවන්. ඒ කියන්නේ ලියන්නවා කියන එක වතාවක් විතරයි කරන්නේ. කොහොමත් අපිට යාබද ගොනු විභාජනයේදී පළමු වතාවේ ලියලා ඉවර වෙලා ආයි ලියන්න නැත්තම් එයා හොඳයි. හේතුව එයාගේ අමාරුයි අපිට හිස් ඉඩ හොය නැවත ගොනු එකතු කරන්නයි තියෙන ගොනුවක ප්‍රමාණය විශාල කරන්නයි අපහසුයි. අපි උඩ කියපු අපහසුතා දෙක තමයි මේ වෙලාවේ හේතුවට ගන්නට වෙන්නේ. උඩ කියපු අපහසුතා දෙක සිද්ධ වෙන්න අවශ්‍ය නැහැ. උඩ කියන අපහසුතා දෙක සිද්ධ වෙන්නේ නැහැ. කරන්න ඕන වෙන්නේ නැහැ CD ROM එකේ. හේතුව CD ROM එකේ නැවත ලියන්නේ නැහැ අපි දත්ත. එක වතාවයි ලියන්නේ. ඊට පස්සේ කියවන එකයි වෙන්නේ. හරි. එතකොට ඔන්න යාබද විභාජනයක් ගැලපෙන උපාංග තියෙනවා. අපි හිතනවනේ යාබද විභාජනයේ ප්‍රාථමිකම එක්කෙනෙක් එයාව ගැලපෙන්නේ නැහැ ගොනු ගබඩා කිරීමේ වැඩේට එයා එක්කෙනෙක් වුණාට අපි භාවිතා කරන්නේ කරන්න තරම් එයා හොඳ නැහැ කියලා හිතනවනේ. ඔන්න ඒකට උදාහරණයක් විරුද්ධ පැත්තට CD ROM එකේදී ওই ක්‍රමය ගත්තනම් හරි. එක ළඟ ගබඩා කරලා තියා ගන්නවා. ඊට පස්සේ එකතු කරන්නවත් නැවත ගොනු ප්‍රමාණය විශාල කරන්නවත් අවශ්‍ය වෙන්නේ නැහැ. හේතුව CD ROM එකේ කොහොමත් එයාගේ ප්‍රධානම ලක්ෂණය නැවත ලියන්නේ කියවනවා විතරයි. හරි. ගොනු වල ප්‍රමාණය විශාල කරන්න අවශ්‍යත් නැහැ. එතකොට අපිට ලියන්න පුළුවන් මෙහෙම යෝග්‍ය වේ AI කියලානේ අහන්නේ. AI කියලා අහන්නේ. එතකොට පොඩ්ඩක් පැහැදිලි කරන්න හේතුවක් විදියට ලියන්න වෙනවා මේ විදියට. CD ROM හි ගබඩා කරන ගොනුවක් CD ROM හි ගබඩා කරන ගොනුවක් ගොනුවක ප්‍රමාණය විශාල කිරීම හෝ නැවත ගොනු ලිවීමක් සිදු නොකරයි. තිබෙන ගොනුවක ප්‍රමාණය විශාල කිරීම හෝ නැවත නව ගොනු ලිවීමක් සිදු නොකරයි. නව ගොනු තැන්පත් වීමක් සිදු නොකරයි. යාබද ඊළඟ එක යාබද විභාජනයේදී මෙම කරුණු දෙක යාබද විභාජනයේදී මෙම කරුණු දෙක සිදු කළ නොහැකි නිසා යාබද විභාජනයේදීද මෙම කරුණු දෙක සිදු කළ නොහැකි නිසා CD ROM හි දත්ත ගබඩා කිරීම සඳහා යාබද විභාජනය සුදුසුයි කියලා ලියවනම් හරි. යාබද විභාජනයේ තියෙන ගැටලු දෙක අපහසුතා දෙක කරන්න ඕනේ නැත්තම් යාබද විභාජනයේදී තියෙන අපහසුතා දෙක සිදු කරන්න ඕනේ නැත්තම් එයා හොඳයි අපිට. හරි. එහෙම ලිව්වා නම් ඒකේ හරි හතරවෙනි රෝමිලක්කමට එන්න. හතරවෙනි රෝමිලක්කමේ මෙහෙම අහනවා. සබැඳි ගොනු අවකාශ විභාජනයේදී සබැඳි කියලා කියන්නේ ඊළඟ ආකාරය. ඒ කියන්නේ ඊළඟට කියවන්න ඕන දත්තය
කැටිත්ත මත ගබඩා වෙලා තියෙනවා. ඒ අනුව කැටිත්තේ ඉඳලා ඊළඟ කැටිත්තට යනවා. අලුත් කැටිත්තේ තියෙනවා ඊළඟට කියවන්න ඕන එක්කෙනා. ඊළඟට ආයෙ අලුත් කැටිත්තට යනවා. ඔහොම ගියාම අවසන් වන කැටිත්ත ඔයගලන්ට මතක නම් 2020 විභාගයේදී අපිට ඕ වගේ එකක් දීලා තිබුණා. හරි. ඕ වගේ යාන්ත්‍රණයක් තියෙන ක්‍රියාවලියක් අපිට දීලා තිබ්බා. අපි ගිය සතියේ කතා කරා. ඕකේ. ඔය විදිහට ගියාම අවසාන වෙන කැටිත්තකුත් කියලා තිබ්බා. අපිට ඒක ප්‍රශ්න තිබ්බට මතක විදිහට ඍණ 1. ඍණ 1 තමයි අපිට තිබුණේ. ඒකේ උදාහරණය විදිහට මට මතක විදිහට ඍණ 1කින් ගොනු කියවීම අවසන් වෙනවා කියලායි තිබුණේ. 4 වෙනි එකට මෙහෙම කියනවා. සබැඳි ගොනු අවකාශ විභාජනයේදී ගොනුවේ සාමාන්‍ය දත්ත අයිතම වලට අමතරව එක් ගොනු කට්ටයක අන්න කට්ටියක් බ්ලොක් එකක් තිබෙන වෙනත් තොරතුරක් ලියා දක්වන්න. එකයි ලියන්න කියන්නේ. සබැඳි ගොනු අවකාශ විභාජනයේදී ගොනුවේ සාමාන්‍ය දත්ත අයිතම වලට අමතරව එක් ගොනු කට්ටියක තිබෙන තවත් තොරතුරක්. අන්න ඕකට අපිට ලියන්න පුළුවන් මෙන්න මේ වගේ කරුණු. අනිවාර්යයෙන්ම ලියන්න ළමයි. ඊළඟ ඛණ්ඩයේ අංකය ඊළඟ කැටිත්තෙහි අංකය ඒක අනිවාර්යෙන්ම වැදගත්. ඒක තියෙන්න ඕනේ. සබැඳි ගොනු විභාජනයේ ප්‍රධානම ලක්ෂණය ඕක. ඒක ලියන්න අනිවාර්යෙන්ම. දෙකක් විතර ලියන්නනේ. මොකක් හරි හරියන්නේ නැතේ. හරි. එතකොට උත්තරයට එන්න ඕනේ මොකක්ද? ඊළඟ ඛණ්ඩයේ අංකය බ්ලොක් එකේ අංකය ඊට පස්සේ ලියන්න පුළුවන් අපිට අරක ලියන්න පුළුවන් නේ. ගොනුවෙහි අවසාන යොමු අංකය සඳහන්ව තියෙනවා. ඔගේ ඍණ 1 බොහෝ වෙලාවට තියෙන්නේ. යොමුෙහි නැත්තම් ගොනුවෙහි අවසාන අංකය අවසානයේ අඟවන අංකය. ඕකේ ඇත්තටම ඍණ 1 කියලා එකක් නෑනේ ළමයි. ඍණ 1 මං කියන එක අහන් ඉන්න වෙනවට කරන්න එපා. ඍණ 1 කියලා ගොනුවක් නෑනේ. එහෙනම් අවසානයේ අඟවන අංකය වගේ එකක් තමයි දාන්න වෙන්නේ. නේද? ඒ ටික ප්‍රමාණවත් ලියුණාම එතකොට බලන්න මේ මුළු ප්‍රශ්නයම OS වලින් දීලා තියෙන්නේ. මුළු විභවගතේම OS වලින් තියෙන්නේ. හරි. ලකුණු 5ක් ලියාගත්තොත් මුළු විභාගෙන්ම C කොටසට එන්න ඊට පස්සේ. C කොටසට එන්න. C කොටස තමයි මම අර කියපු page table එක ඇතුළත් කොටස මේ තියෙන්නේ. page table එක ඇතුළත් ගණන් කොටස මේ තියෙන්නේ. හරි. විශාලත්වය කිලෝබයිට් 32 වූ ක්‍රමලේඛයක්. කිලෝබයිට් 32ක භෞතික මතකයක් ඇති පරිගණකයක ධාවනය වීම සලකා. ක්‍රමලේඛයේ ප්‍රමාණයත් කිලෝබයිට් 32යිලු. භෞතික මතකයේ ප්‍රමාණයත් කිලෝබයිට් 32යිලු. පද්ධතියේ පිටු විශාලත්වය කිලෝබයිට් 4යි. පද්ධතියේ පිටු විශාලත්වය කිලෝබයිට් 4යි නේ. එක්තරා අවස්ථාවකදී ක්‍රියායනයේ පිටු වගුව පහත දැක්වේ. මේ වගුව අපිට පුරුදුයි ගිය සතියේ 2020 ප්‍රශ්නය කළ නිසා. ඒක ගබඩා කරලා තියෙනවා තීරු 3ක පිටු අංකයේ රාමු අංකයේ ඇත නැත මේ වගේමයි ගිය සතියේකෙත් තිබුණේ. පිටු අංකයේ රාමු අංකයේ ඇත නැත. හරිනේ. සැලකිය යුතුයි කියන ටික මම පොඩ්ඩක් කියාගෙන යන්නම්. සමහර අය මේ රචනා ප්‍රශ්න වලට විභාග ප්‍රශ්න වලට කැමති නැහැ. ඒක ඉතින් කරන්න දෙයක් නැහැ. MCQ වලට විතරක් කැමති වෙලා හරියන්නේ නැහැ. නේද? මේවටත් අකමැති වුණත් කැමති වෙන්න වෙනවා. විභාගයට එන නිසා MCQම කර කර ඉඳලා හරියන්නේ නැහැ. සෑහෙන MCQ ප්‍රමාණයක් කතා වෙලා තියෙනවා අපි. ඕකෙන් අනිවාර්යෙන්ම ඕකෙන් විශාල ප්‍රමාණයක් ආයි විභාගයට එනවමයි ළමයි. විභාගයට එනවා ওই ටික. අඩුතරමේ 50 25ක් විතරම ඕකෙන් හැදෙනවා මේ වෙනකන් කරපු ඒවායින් ටිකෙන්. ඒ ප්‍රශ්නය මම කළා නැති වෙන්න පුළුවන්. නමුත් ළඟින් යන විදියට හරි ඕවා ලැබෙනවා. ඒ හින්දා මුලින් ඉඳලා ආපු අයට වාසියක් වෙයි අනිවාර්යෙන්ම. අනිත් අයටත් මගින් මග සම්බන්ධ වුණ අයට හරි පොඩ්ඩක් වැඩිපුර මහන්සි වෙන්න බලන්න. එතකොට කොට දාගන්න පුළුවන් මේ වැඩේ කොහොම හරි ගොඩාක් අමාරු වෙන එකකුත් නැහැ. ගොඩාක් ලේසි වෙන එකකුත් නැහැ.
2020 දිහා බැලුවාම ඔය 2020 පේපර් එක බලුවානේ. කොවිඩ් නිසාවත් ඒ ළමයින්ට සෑහෙන අපහසුතා ඇති වුණ ළමයි ටිකක් 2020 විභාගෙට ගියේ. පළවෙනි මවුල බෝම්බ ප්‍රහාරය. බෝම්බ පිපිරුනේ ඒ ළමයින්ගේ පන්ති කාලේ. 20 පන්ති කාලේ තමයි පිපිරුනේ. ඒක තාම බෝම්බ පිපුරුපු අය හොයනවා. ඒ ළමයින්ගේ විභාගේ නම් ඉවරුණා. බෝම්බ පිපුරුපු අය තාම හොයාගත්තේ නැහැ. ඊට පස්සේ කොවිඩ්. ඔය දෙකම ආපු ළමයි ටිකක් තමයි 2020 විභාගේ ලිව්වේ. උන්ට මේකත් කෙලවයන් කියලා ඔක්කොටම වඩා අමාරු පේපර් එකක් තමයි උන්ට හම්බුනේ. සාපේක්ෂව දැනට අවිල්ලා තියෙන විභාගවල අමාරු ප්‍රශ්න පත්‍ර වලින් එකක් තමයි ඒ තියෙන්නේ. ඒ හින්දා කොවිඩ් නිසාවත් වෙන මොකක් හරි නිසාවත් පේපර්ස් ලේසි කරනවා කියලා එකක් නැහැ. ඔය දෙන්න බලාපොරොත්තු වෙන හදලා තියෙන ප්‍රශ්න ටික උන් වෙනස් කරන්නේ නැහැ හරි. ඔයගොල්ලන්ගේ පේපර් එකත් මේ වෙද්දි හදලා ඉවරයි. ඒ කියන්නේ මොකවත් හේතුවකට භෞතික මේ රටේ තියෙන ප්‍රශ්නයකට පේපර් එක ලේසි කරනවා වගේ එකක් නැහැ. එමුණොත් එන ගෙලියක් වෙනවා තෝරගන්න බෑ. ඔයගොල්ලන්ගේ කැම්පස් යවන්නේ කවුද කියලා. කැම්පස් යවන්නේ කවුද කියලා තෝරගන්න බෑනේ. දැන් ශිෂ්‍යාධාර දෙන ක්‍රමය එහෙම ඔයගොල්ලෝ දන්නව නේද? ශිෂ්‍යාධාර දෙන්නේ කොහමද? ශිෂ්‍යාධාර දෙන්න බලාපොරොත්තු වෙන ළමයි 2000යි නම් ලංකාවේ. ලංකාවේ ළමයි 2000 නම් ශිෂ්‍යාධාර දෙන්න බලාපොරොත්තු වෙන්නේ. කෙලින්ම ළමයි 2000ක් 190ට වඩා අරන් තියෙනවා නම් ළමයි 195ට වඩා ළමයි 2000ක් අරන් තියෙනවා නම් කෙලින්ම කට් ඔෆ් මාක් එක 195 කරනවා. ඒ කියන්නේ ශිෂ්‍යාධාර දෙන්න බලාපොරොත්තු වෙන අය ප්‍රමාණය විතරයි ශිෂ්‍යත්වයෙන් පාස් කරන්නේ. ඒ වගේ තමයි දැන් ඔයාලගේ විභාගය. හරි. වැඩි තරංගයක් නැතුව කැම්පස් එකට නැත්තම් එහෙන කේස් එකනේ. ඇයි ආයේ ඒ තුනක් ඇවිල්ලත් කැම්පස් යන්න බෑ. ඒ දෙකයි B එකක් ඇවිල්ලත් කැම්පස් යන්න බෑ කියනවනේ. ඒ හින්දා දෙන්නම් වැඩේ කියලා S එකක් C එකක් වෙන මට්ටමටම පේපර් එක අමාරු කරලා තමයි ඔක හම්බ වෙන්නේ. කරන්න දෙයක් නැහැ ඉතින්. C කොටස කියවන්න. සැලකිය යුතුයි කියලා තියෙන කොටසයි මට කියවන්න ඉතුරුනේ. මම උඩ කොටස් තුන වාක්‍ය තුන කියෙව්වා. පේලි තුන. පිටුවගුවේ එක් පේලියට අදාළ තෝරාගත් ශේෂ්ත්‍ර කීපයක් පමණක් දක්වා ඇත. පේනවා. හරි. රාමු අංකයේ ද්විමේල්ස් දක්වලා තියෙනවා. පේනවා. ඊට කියනවා මේ කරුණ අනිත් එකෙත් තිබුණා. 2020 එකෙත් තිබ්බෑ. බිඳුව පිටුවේ අතත් යමු බිඳුවේ සිට 4095 දක්වා වන අතර එක පිටුවේ අතත් යමු 4096 සිට 8191 දක්වා වේ. ඕක කේරණවනේ උපදෙස් වල තියෙන අංකය ගැන ඔය කියන්නේ. බිඳුව පිටුවේ ඒ කියන්නේ පිටු අංකය මෙන්න මෙතන ගබඩා කරලා තියෙන උපදෙස් ටික ඇඩ්‍රස් ටික බිඳුව ඉඳලා 4095 වෙනකම්. එකේ ඉඳලා පළවෙනි පිටුවේ තියෙන්නේ 4096 කියන්නේ ඊළඟ ඇඩ්‍රස් එකේ ඉඳලා උඩ බිඳුවේ ගබඩා කරලා තියෙන ඊළඟ ඇඩ්‍රස් එක. එයාගේ අන්තිම එකට පස්සේ එකේ ඉඳලා 8191 වෙනකම්. 8191 වෙනකම් දෙවෙනි පිටුවේ ගබඩා කරලා පළවෙනි පිටුවේ ගබඩා කරලා තියෙනවා. එතකොට එක පිටු අංකයක 4095ක ප්‍රමාණයක් ඇඩ්‍රස් තියෙනවා. හරිනේ? ඒකයි මේ කියන්නේ. ඊළඟට කියනවා ඇත නැත පිටුව එම පේලියේ වළංගු බව දක්වයි. ඇත නැත පිටුව එම පේලියේ වළංගු බව දක්වයි. පිටුව එක නම් ඇතුළත් කරන දෑ වළංගු වන අතර භාවිතයට ගත හැක. පිටුව බිඳුව නම් අදාළ අතත්ත්ව පිටුව භෞතික මතකයේ නැත. ඒ කියන්නේ මේ වෙලාවේ ඇත වෙනවා ඇත නැත වලට එක තියෙනවා නම් අන්න RAM එකේ බඩු තියෙනවා. හරි. මේ කියන්නේ RAM එක ගැන. හරි. RAM එකේ මේ වෙලාවේ page එක නැත්තම් අදාළ දත්ත ටික තියෙනවා. බිඳුව නම් බඩු නෑ. RAM එකට ලෝඩ් කරන්න ඕන. හරි. ඒකයි අදහස. පළවෙනි රෝම ඉලක්කමට එන්න. මෙම ක්‍රමලේඛයට අතත්ත්වය යොමු 8200 වන යොමුවට පිවිසීමට අවශ්‍යයි සිතන්න. එය කුමන භෞතික යොමුවකට පරිණාමය වේද කියලා අහනවා අපි. මෙම ක්‍රමලේඛයට
අතත් යොමු 8200 වන යොමුවට පිවිසීමට අවශ්‍යයි සිතන්න. එය කුමන භෞතික යොමුවකට පරිණාමය වේද කියලා අහනවා. දැන් මේකේ පැහැදිලිව පේන්න තියෙනවා 8200 අයිති වෙන්නේ බිංදුව සහ 1 කියන පිටු අංක වලට නෙවෙයි. දෙවෙනි පිටු අංකයට. දෙවෙනි පිටු අංකය කියලා කියන්නේ පිටු අංකය 2 රාමු අංකය 0.1යි බිංදුව ඇත නැත 1 වෙන මෙන්න මේ පිටුවටයි ඔය කියන ඇඩ්‍රස් එක අයිති වෙන්නේ. හේතුව 8191 වෙනකන් තමයි පළවෙනි පිටුවට අයිති වෙන්නේ. මේ අහන්නේ 8200 ගැන. මම කියන එක පැහැදිලි ඇති. 8200 ගැනයි මේ අහන්නේ. ඉතින් 8200 තියෙන්නේ කීවෙනි එකේද? දෙවෙනි පිටුවේ. හරි. ඒතර අපෙන් අහන්නේ පිටු අංකය නෙමෙයි. ඔක මොන බවට පරිවර්තනය වේද කියලානේ අහන්නේ. දැන් බලන්න ඕකේ අතත් යොමුවක් ගැනනේ කියන්නේ ළමයි. අපි පැහැදිලි කරගන්න ඕනේ මෙන්න මේ කරුණු ටික. මම දෙකින් පෑන හොයාගන්නකම්. ඇඩ්මිෂන් ආවද ළමයි? මෙන්න බලන්න. කෙලින්ම අපි දන්නවා අතත්ය. මම ගන්නම් මේ අතත්ය මතකය කියලා. මේ භෞතික මතකය කියලා ගන්නම්කෝ. දැන් මේකේ පැහැදිලිව කියනවා අතත්ය මතකයක් තමයි මේ දීලා තියෙන්නේ. හරි. අතත්ය මතකයක් තමයි දීලා තියෙන්නේ. ඒකට අදාළ මේ පැත්තේ මැප් වෙන භෞතික මතක ලිපිය මොකක්ද කියලා යොමු තමයි මොකක්ද කියලා අහන්නේ. හරි. මොකක් බවට පරිවර්තනය වෙනවාද? අතත්ය මතක ලිපිනය මොන භෞතික මතක යොමු බවට නැත්නම් ලිපිනේ බවට පත් වෙනවද කියලා නේ අහන්නේ. මේකෙදි මෙන්න මේ වැඩේ තේරුම් ගන්න. මේ වැඩේ තේරුම් ගන්න. මෙතන තියෙනවා ළමයි පිටු වගුව ඇතුලේ කොටස් තුනක්. පිටු වගුව ඇස්සේ කොටස් තුනක් තියෙනවනේ. මෙතන රාමු අංකය, මෙතන පිටු අංකය, මෙතන ඇත නැත. හරි. රාමු අංකය 2 වෙන, පිටු අංකය 0.1යි බිංදුව වෙන. ඔන්න ඕකනේ අපිට අදාළ වෙන්නේ. 8200 කියන අතත්ය යොමුව තියෙන්නේ ඕක ASCII. 8200 කියන අතත්ය යොමුව කියන ඕක ඇතුලේ බව පැහැදිලිනේ අපිට. මේක ඇතුලේ බව පැහැදිලි නම් තේරුම් ගන්න තියෙන්නේ මෙච්චරයි. අතත්ය මතකයේ මේ පැත්ත යොමුවනේ. නැත්තම් මම ගන්නම් ඒකට පිටු අංකය. මෙතන රාමු අංකයනේ. භෞතික මතකයේ තියෙන රාමු අංකය අතත්ය මතකයේ තියෙන පිටු අංකය. හරිනේ. එතකොට ඔයගලන්ට පැහැදිලි වෙන්න ඕනේ මේ කොටස් දෙක සමානයි. මේ කොටස් දෙක සමානයි. හරි. ওই කොටස් දෙක සමානයි. මේවා තමයි වෙනස්. මෙතන මෙයයි වෙනස්. දැන් වගුවෙන් කියනවා රාමු අංකය 2 වෙන පිටු අංකය 0.1යි බිංදුව වෙන එක්කෙනාට තමයි මැප් වෙලා තියෙන්නේ. මෙතන එකකුත් තියෙනවා අපිට එයා වැදගත් නෑ මේ වෙලාවේ. රාමු අංකය 2 වෙන පිටු අංකය 0.1යි බිංදුව වෙන එතන තමයි මැප් වෙලා තියෙන්නේ. මේක බයිනරි වලින් දීලා තියෙනකොට ඔයගොල්ලන්ට පැහැදිලි මේ තියෙන්නේ 2මයි. එතකොට මෙයයි සමානයි. රාමු අංකය පිටු අංකයයි සමානයි. සාමාන්‍යයෙන් රාමු අංකය පිටු අංකය වෙනස්. ඒත් මේක විශේෂ අවස්ථාවක්. රාමු අංකය පිටු අංකයයි සමානයි.
එතකොට මෙතන තියෙන අංකයමයි මෙතන තියෙන්නේ. දැන් මුළු ඇඩ්‍රස් එක හැදෙන්නේ මෙහෙමනම්. මුළු ඇඩ්‍රස් එක හැදෙන්නේ මෙහෙමනම්. හරි. සියලු ඇඩ්‍රස් එක හැදෙන්නේ ඔය විදිහට නම්. මෙයයි විස්ථාපනය ඔෆ්සෙට් එක සමාන නම් වෙනස් වෙන පිටු අංක රාමු අංක දෙන්නත් සමාන නම් මෙතන තියෙන 8200 මණි ළමයි මෙතන තියෙන්නත් ඕන. ඔය දෙක සමාන වෙන්න ඕනේ. වෙනස් වෙන්න ඕන එක්කෙනා මේ වෙලාවේ සමාන නම් විශේෂ අවස්ථාවක් වෙනවා. ඒක අපි හොයාගත්තේ පිටු වගුවේ. ඒ දෙන්න සමානයි නම් ඔෆ්සෙට් එක කොහොමද සමානයි අපි ඒක දන්නවා. විස්ථාපනය මේ වෙලාවේ මේ ඇඩ්‍රස් එකමයි මේ පැත්තේ තියෙන්නේ. පරිවර්තනය වෙන්නේ මේ ඇඩ්‍රස් එක බවටම තමයි. එතකොට උත්තරේ ලිව්වා නම් ප්‍රමාණවත් 8210 පාදයෙන් කියලා. ඕනේ නම් ඔයාලට මේක දෙකේ පාදයට පරිවර්තනය කරන්න පුළුවන්. ඕකේ පිටුවක ප්‍රමාණය එහෙම පිටුවක විශාලත්වය එහෙම දීලා තියෙනවා තමයි. නමුත් ඒවා අත්‍යවශ්‍ය නෑ මේ වෙලාවේ මේ ගාන කොට දාගන්න. මේක තේරුම් ගත්තා නම් ප්‍රමාණ 8200 දෙකේ පාදයට පරිවර්තනය කරලා තියන්න පුළුවන් ඕන. දෙකේ පාදයට පරිවර්තනය කරාම පොඩි ලොකු ප්‍රමාණයක් එනවා ඕකේ. සාමාන්‍ය බිට් 14ක් 13ක් විතර එනවා. හරි. එහෙන් පරිවර්තනය කරන්න පුළුවන් නම් ගැටලුවක් නැහැ. 8200 බෙදාගෙන යන්න ඕන. නැත්නම් අර ක්‍රමයට 1 2 4 8 16 32 64 126 256 ඔය විදිහට කරගෙන ආවා හැකියි. හරි. එහෙමනම් මේක ගන්න පුළුවන්. 1 2 4 8 16 32 64 128 256 512 1024 2048 4096 හරි 4096 8000 ගාණක් ගත්තොත් 4096 දෙගුණය ළමයි 12 දෙක එකක් ඉතුරුයි මෙතන 19යි නේ එකක් ඉතුරුයි 8192 එම්බාන මෙතන දාගෙන ගියොත් අගයන් ටික මෙතෙන්ට එකක් දාන්න තව 8ක් ගන්න පුළුවන් මෙතෙන්ට එකක් දැම්මා 8ක් ගන්න පුළුවන් ඔතෙන් බෙදනවට වඩා මේ ක්‍රමය ලේසි එතකොට 8200 හැදෙනවනේ අනෙත් හැමතැනටම බිංදු දාගෙන යන්න අනෙක් හැමතැනටම බිංදු දාගෙන එතකොට බිත් තියනවා මෙතන 1 2 3 4 5යි 6 7 8යි 9 10යි 11 12 13 14යි මේක උත්තරේ තිබ්බත් කමක් නැහැ දෙකේ පාදේ කියලා දෙකේ පාදේ කියලා ඔය උත්තරේ තිබ්බත් ගැටලුවක් නැහැ ඔය කරලා එවලා තියෙනවා ඉස්සරහට බිංදුවක් ඕනේද ඒ ඉස්සරහට බිංදුවක් දැම්මේ අතන 3යි ඔෆ්සෙට් එක 12යි කියලා එනවද ඒකට බිංදුවක් දැම්මේ ඔෆ්සෙට් එක 12යි කියලා එනවද ඔෆ්සෙට් එක 12යි නම් මේක 3යි ඔය 15ක් එන්න ඕනේ සේරම මෙතන බිංදුවක් එනනම් ඒක අත්‍යවශ්‍ය නැහැ මෙතන බිංදුව අත්‍යවශ්‍ය නැහැ නේ දෙකෙන් ඕන ක්‍රමයකට උත්තරේ තියන්න පුළුවන් මේ දෙකෙන් ඕන ක්‍රමයකට උත්තරේ ලියන්න පුළුවන් හරි තියන්න පුළුවන් පැහැදිලි ඇති මම කියපු කාරණාව නේ ඒ කියන්නේ ගාන හරි ලොකු පත කරගන්න බෑ වගේ හිතුණාට බලන්න මේකේ ගාන තියෙන විස්තරය ගාන තියෙනවා මාර තොගයක් මේ විස්තර ටික විතරක් වගුවක් දීලා සැලකිය යුතුයි කියලා දීලා ඒ වුණාට අහන්නේ පොඩි පොයින්ට් එකක් විතරයි ඒක ඔළුවට ගියොත් ලේසියෙන් කොට දා ගන්න පුළුවන් ළමයි ලේසියෙන් කොට දා ගන්න පුළුවන් නේ කරන්න දෙයක් ඇත්තෙම නැහැ පොඩ්ඩක් ඔළුවට දාගත්තොත් මොකද්ද මේ කියන්නේ කියලා ඒ හින්දා කලබල වෙන්න එපා ඕක තමයි ප්‍රධානම ගැටලුව කලබල වෙන්න එපා ඉස්සෙල්ලාම හරි එක මමත් උත්සාහ කරනවා ඒ ගතිගුණය හදාගන්න මාත් කලබල වෙන කෙනෙක් මාත් සෑහෙන උත්සාහ කරනවා මේ වෙනකොට නම් ටික සාර්ථකයි කලබල නොවි ඉන්න කියන්නේ ඕනම අපහසු අවස්ථාවක කලබල නොවි ඉන්න පුළුවන් නම් සෑහෙන ලොකු වාසියක් තියෙනවා ළමයි විභාගයට ගියත් ඒ ටිකම තමයි කලබල වෙන එකේ කිසිම ප්‍රයෝජනයක් නැහැ ඕනම අපහසු අවස්ථාවක කලබල නොවි ඉන්න බලන්න එතකොට වෙන අයට නොතේරෙන වෙන අයට නොදැනෙන දේවල් ටික විභාගයේ හංගලා තියෙන පොයින්ට් එක අවබෝධ වෙනවා ඒක තමයි වැදගත්ම
මොන අපහසු අවස්ථාවක වුණත් දාඩිය දාන්න ගත්තා. වමනේ යන්න ගත්තා. වෙන මොකක් හරි අමාරුවක් වෙන්න ගත්තත් කලබල නොවී ඉන්න බලන්න. ඕනම වැඩක විභාග ලියන එකේදීම නෙමෙයි. හරි. ඒක ඔයගොල්ලන්ව ලොකු ප්‍රතිඵලයකට අරන් යනවා කලබල නොවී ඉන්න පුළුවන් නම්. නිරවුල්ව හිතන්න ඕනම වෙලාවක. හරි. කලබලයට මේ ප්‍රශ්නේ කියුවට උත්තරයක් එන්නේ නැහැ. උත්තරයක් එන්නේ නැහැ. නිරවුල්ව කල්පනා කරොත් තමයි උත්තරයක් ලැබෙන්නේ. ඔය පළවෙනි කොටස දෙවෙනි කොටසට එන්න. දෙක ක්‍රමලේඛ විශාලත්වයට සාපේක්ෂව භෞතික මතක විශාලත්වයන් සැසඳීමේදී පිටු වගු භාවිතය නිසා ලැබෙන එක වාසියක්. ක්‍රමලේඛ විශාලත්වයන්ට සාපේක්ෂව භෞතික මතක විශාලත්වයන් සැසඳීමේදී පිටු වගුවේ වාසිය මොකක්ද කියලා ටිකක් අමුතු දෙයක් මේ අහන්නේ නේ. අපි දන්න දෙයක්මයි අහන්නේ. ක්‍රමලේඛයක විශාලත්වයත් එක්ක බැලුවහම භෞතික මතකයේ විශාලත්වයන් සැසඳීමේදී කම්පෙයාර් කරාම පිටු වගුවේ වාසියක්. ෂෝක් වාසියක් අපි පිටු වගුවේ ප්‍රධාන වාසියක් විදිහට ඔක් කතා කරන එක. මොකක්ද ඔගේ වාසිය? ඒ ළමයි භෞතික මතකයට වඩා වැඩි ක්‍රමලේඛයක් ක්‍රියාත්මක කරන්න આવොත් භෞතික මතකයට වඩා විශාල ක්‍රමලේඛයක් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. 4GB RAM එකට එන්න පුළුවන් 5GB 6GB ප්‍රෝග්‍රෑම් එකක්. හරි. ඒ වගේ ප්‍රෝග්‍රෑම් එකක් ආවොත් අන්න සන්දර්භ ස්විචය ඕන වෙනවා. සන්දර්භ ස්විචය ඕන වෙලා දැනට ක්‍රියාත්මක වෙමින් ඉන්න. එහෙම නැත්නම් අර ක්‍රමලේඛයේ යම් කොටසක් නැත්නම් මෙහෙම හිතන්නත් පුළුවන්. සරලවම අපි දන්න ක්‍රමය අපි ගන්නවා අතත්්‍ය මතකයේ සෑහෙන ඉඩක්. අතත්්‍ය මතකයේ ලොකු ඉඩක් ගන්නවා අපි. අතත්්‍ය මතකයේ ලොකු ඉඩක් ප්‍රයෝජනට අරගෙන තමයි අපි අපේ වැඩේ කරන්නේ. නේ? අපි අපේ වැඩේ කරන්නේ අතත්්‍ය මතකයේ ලොකු ඉඩක් ප්‍රයෝජනට අරගෙන. එතකොට භෞතික මතකයේ තිබ්බේවා අතත්්‍ය මතකයට යන්න පුළුවන්. අන්න ඒ වගේ දෙයක් වුණොත් කොහේ තිබුණ ඒවා භෞතික මතකයේ කොහේ තිබ්බ ඒවා අතත්්‍ය මතකයේ කොහෙටද ගියේ කියලා අඳුනා ගැනීම සඳහා හරි මතක තබා ගැනීම සඳහා නැවත ප්‍රයෝජනයට ගැනීම සඳහා දැන් අපි දන්නවා අතත්්‍ය මතකයට මොනවා හරි එකක් ගියාම ඒකයි කොයි වෙලාවක හරි සකසනට ඇවිල්ලා වැඩ කරනවනේ. සකසනට ඇවිල්ලා වැඩ කරනවා. නමුත් වැඩ කරන්න ඕන දේවල් ටික වැඩ කරන්න අවශ්‍ය ටික අපි මතකයේ තියාගෙන ඉන්නට ඕනේ. එහෙම නැත්නම් වැඩ කරන්න බෑ. අන්න ඒ හේතුව හින්දා. අන්න ඒ හේතුව නිසා අපිට අතත්්‍ය මතකය එක්ක වැඩ කරන්න page table එක අවශ්‍යයි. ඒක පොඩ්ඩක් පැහැදිලිව කියන්නට වෙනවනේ. ඒක මෙහෙම කිව්ව හැකි. ඒක මෙහෙම කියන්න පුළුවන් භෞතික මතකයට වඩා විශාල ක්‍රියායනයක් ක්‍රියාත්මක කිරීමේදී භෞතික මතකයට වඩා විශාල ක්‍රියායනයක් නැත්නම් ක්‍රමලේඛයක් ක්‍රියාත්මක කිරීමේදී අතත්්‍ය මතකයේ ප්‍රයෝජනයට ගැනෙන අතර අතත්්‍ය මතකයේ ප්‍රයෝජනයට ගැනෙන අතර එවිට භෞතික මතකයේ තිබූ යම් ක්‍රියායන අතත්්‍ය මතකයට යොමු වේ. ඒවා නැවත ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය තොරතුරු නැත්නම් ගැලපීම් මැපින් ගබඩා කොට තබා ගැනීම සඳහා පිටු වගුව අවශ්‍ය වේ. පිටු වගුව අවශ්‍ය වේ. නේ? එහෙම කිව්වා නම් සාර්ථකයි. අර කොටස කියවෙන්නම ඕනේ. මොන කොටසද?
අපෙන් බලාපොරොත්තු වෙන උත්තරේ තමයි අර විශාලත්ව සංසන්දනය. ඒක අපිට ප්‍රශ්නේ අහලා තියෙනවානේ. කෙලින්ම ක්‍රමලේඛ විශාලත්වයන්ට සාපේක්ෂව භෞතික මතක විශාලත්වයන් සැසඳීමේදී භෞතික මතක විශාලත්වය සැසඳන්න අවශ්‍යයි. ඒ කියන්නේ භෞතික මතකයට වඩා වැඩි විශාලත්වයක් සහිත ක්‍රමලේඛයක් ක්‍රියාත්මක කිරීම කියන කොටස කියවෙන්න ඕනේ. එහෙම නැත්නම් උත්තරේ සාර්ථක නෑ හොඳේ. හරි. අන්තිම කොටස මේ පළවෙනි ප්‍රශ්නය කියන්නේ බලන්න මෙච්චර වෙලා එක ව්‍යුහගත ප්‍රශ්නයක් මේ කතා කරලා තියෙන්නේ. හරි. දැන් ප්‍රශ්නවල කොටස් වැඩි කොටස් කුඩායි. හරි. කුඩා කොටස් තියෙන කොටස් ප්‍රමාණය වැඩි. 3 ක්‍රියාවලියකට අයත් මේ යම් පිටුවක් භෞතික මතකයේ නොතිබීමට ඇති එක් හේතුවක්. අර ඇත නැත තීරුවේ බිඳුව තියෙන්න හේතු මොනවද කියලායි මේ අහන්නේ. ඇත නැත තීරුව ඇතුලේ බිඳුව තිබෙන්නට හේතු මොනවද කියලායි මේ අහන්නේ. බිඳුව තියෙන එක හේතුවක් තමයි මේක. දැන් අපිට මෙහෙම හිතන්න පුළුවන්. භෞතික මතකයට ආපු යම් දත්ත ටිකක් තව ඊට වඩා වැදගත් ක්‍රියායනයකට ඉඩ දීම හින්දා දැනට අතත්්‍ය මතක ඇතුළට ගිහිල්ලා තියෙන්න පුළුවන්. හරි. ඒ කියන්නේ වෙනත් ක්‍රියායනයකට ඉඩ දීම සඳහා තමාගේ ඉඩ ලබා දීලා තියෙන්න පුළුවන් ක්‍රියායනය. ඒ හින්දා අදාළ දත්ත ටික නැහැ. හරි. අපි දන්නවනේ ඒක. නෑ මම මාකින් යන්නේ නෑ බං. මම මාකින් යන්නේ නෑ. මං ටිකක් මාකින් ස්කීම් එක බලනවා. තාම මට මාකින් එන්නේ නෑ. මම දහනවා මාකින් එන්නේ නෑ. තාම මම ගිහිල්ලා ඇත්තටම ටීචින් කියලා අවුරුදු 5ක් විතර වෙන්නේ. 5න් 2ක් විතර අපි ගෙදරනේ හිටියේ. අඩුතරමේ 5ක් ගියාම තමයි එනවයි කියලා කියන්නේ. තාම නම් ආවේ නැහැ. හරි. තාම නම් ආවේ නැහැ මාකින් යන්න. ඇප්ලයි කරාට එන්නේ නැහැ. යන ගුරුවරුන්ගෙන් ඇහුවාම කියන්නේ 5න් ඒගොල්ලන්ට ආවා කියලා. අවුරුදු 5ක්. මුලින්ම එන්නේ නැහැ කොහොමත්. 5ක්වත් ඉන්න ඕනේ එන්න. මම කොහොම මාකින් ස්කීම් එක තියෙන දේවල් ටික බලනවා. බොහෝ හෙමින් සීරුවේ ටික තියාගෙන මම බලනවා මොනවද ඒක කියලා තියෙන්නේ කියලා. ඒ කරුණු එක තමයි මම ඔයාලට මේක දේවල් කියන්නේ. ලියවෙන්න ඕනේ ඒවා අනිවාර්යෙන්ම. ඊට පස්සේ ලියවුණත් නැත්නම් අවුල් නැති ඒවා. අර මම කියපු සෙමිකෝලන් කතාව එහෙම කුරියක අවසානයේට යවුරුදු දෙක තිබුණේ ඒක අත්‍යවශ්‍ය නැහැ කියලා. ඊට පස්සේ ලකුණු ලැබෙන්නේ කොතනටද කියන වගේ දේවල් තමයි ඔකේ තියෙන්නේ. හරි වැදගත් මාකින් ස්කීම් එක ඔයගොල්ලෝ කියවනවා නම්. හරි. හරි. ඊට පස්සේ ක්‍රියාවලියකට අයත් යම් පිටුවක් භෞතික මතකයේ නොතිබීමට ඇති හේතුවක් අපිට ලියන්න පුළුවන් මෙහෙමනේ. මම ඉස්සෙල්ලා කියපු කාරණය වෙනත් ක්‍රියායනයකට ඉඩ දීම සඳහා අදාළ මතකය භෞතික මතකයෙන් අතත්්‍ය මතකයට මාරු වෙලා තියෙන්න පුළුවන්. එහෙමනම් භෞතික මතකයේ ASCII බඩු නැහැ. හරි. ඊට පස්සේ ලියන්න පුළුවන් මේ වගේ දෙයක්. මොකක් හරි දෙයක් වෙලා නැත්තම් අවහිරතාවයක් ඇවිල්ලා නැත්තම් මොනවා හරි OS එකේ ගැටලුවක් ඇවිල්ලා අදාළ පිටුව භෞතික මතකයෙන් මොනවා කරලා තියෙන්නේද ටර්මිනේට් කරලා තියෙනවා. ටර්මිනේට් කරලා කියන්නේ අයින් කරලා තියෙනවා වගේ දෙයක් අදහස් කරන්නේ. කුමක් හෝ ගැටලුවක් මත මෙහෙයුම් පද්ධතිය වෙන්නට පුළුවන්. ඊට අමතරව සකසන එකට නෑ. මෙහෙයුම් පද්ධතිය තමයි වැඩිපුරම ඔකට අදාළ වෙන කාරණාව. මෙහෙයුම් පද්ධතිය ගැටලුවක් නිසා මෙහෙයුම් පද්ධතිය යම් අවශ්‍යතාවයක් හින්දා අදාළ පිටුව භෞතික මතකයෙන් ඉවත් කරන ලද එකක් වීම. ඉවත් කරන ලද එකක් වීම කියන එක ලිව්වා නම් හරි. හේතු දෙකක් මම කිව්වා. එක හේතුවක් තමයි මොකක්ද? එක හේතුවක් අදාළ මතකය වෙනත් ක්‍රියායනයකට ඉඩ දීම සඳහා අතත්්‍ය මතකයට යොමු ඇතිවීම, යොමු වී සිටීම, යොමු වී තිබීම. අනෙක් එක මෙහෙයුම් පද්ධතියේ ගැටලුවක් නිසා අදාළ පිටුව අදාළ මතකය
භෞතික මතකයෙන් ඉවත් කර තිබීම. නැත්තම් ටර්මිනේට් කරනවා කියන අදහස. හරි. ටර්මිනේට් කරනවා. ඔන්න ඕකයි පළවෙනි ප්‍රශ්නේ තිබුණේ. ওই ප්‍රශ්න දෙක කරන්න තමයි මම සෑහෙන වලි කෑවේ පහුගිය දවස්වල මේ ඔය page table ප්‍රශ්න දෙක කරන්න. ওই දෙක තමයි මම අමාරුයිම කියලා හඳුන්වුවේ. හේතුව මීට කලින් අත්දැකීමක් ලැබලා නැති ප්‍රශ්න දෙකක් ඕගොල්ලෝ වැඩිපුර මොකද මීට කලින් විභාග ප්‍රශ්න වල තිබුණේ නැහැ. ඔය වගේ ඒවා. ධාවනය වී අවසන් තිබීම. ධාවනය වී අවසන් වෙලා තිබුණා නම් ඒක උත්තරයට ගන්න බෑ. හේතුව ධාවනය වී අවසන් වෙලා තිබුණා නම් page table එකේ මේ data ටික නැති වෙන්න ඕන. page table එකේ මේ data ටික නැහැ. ඔය අපි සලකන data ටික page table එකේ තියෙන්න විදිහක් නැහැ. ධාවනය වෙලා අවසන් වෙලා තිබ්බනම්. ඒක වෙන්න බෑ. page table එකෙන් ඉවත් වෙන්න ඕනේ. ධාවන වෙලා අවසන් වෙලා තිබුණා නම්. ඒක ගන්න බෑ උත්තරේට. දෙවෙනි ප්‍රශ්නයට එන්න. පිටුවකට මීට කලින් ප්‍රවේශ අදාළ පිටුවට ගිහින් නැතිවීම. පිටුවකට මීට කලින් ප්‍රවේශ වී නොතිබීම. පිටුවකට මීට කලින් ප්‍රවේශ වී නොතිබීම. ඒක ගන්නත් පුළුවන්. එතන ගැටලුවක් නම් තියෙනවා මට දැනෙන විදියට. ප්‍රවේශ වී ඔව් කමක් නැහැ. මේකත් පුළුවන්. පිටුවකට ඒ අදාළ පිටුවට මීට කලින් ප්‍රවේශ වෙලා නැහැ කියන එක ගන්න පුළුවන් ළමයි කමක් නැහැ. ඒක උත්තරයට ගන්න. ඒතකොට හේතු තුනක් තියෙනවා මේ අලුත් හේතුවක් නදුනි කියන්නේ පොඩ්ඩක් වෙනස් එකක් ඒක. පිටුවකට මීට කලින් ප්‍රවේශ වී නොතිබීම. පිටුවකට කියනවට වඩා අදාළ පිටුවට කියලාම කියන්නේ. අදාළ පිටුවට මීට කලින් ප්‍රවේශ වෙලා නැත්නම් ඇත්තටම බඩු ඇවිල්ලා නැහැ භෞතික මතකයට. පළමු වතාවටයි භෞතික මතකයට මේ ගන්න හදන්නේ. ඒ කියන්නේ බිඳුව තියෙන්නේ දැනට. අරන් නැහැ මේ වෙද්දි. ගන්න බලාපොරොත්තුයි වෙන්නේ. ඒ හින්දා උත්තරයට ගන්න පුළුවන්. ගැටලුවක් නැහැ ඒක. දෙවෙනි ගානට එන්න. දෙවෙනි ගානේ කියන්නේ මේක විභාග ප්‍රශ්නයක් නෙවෙයි. ටිකක් ළඟින් යනවා වගේ දැනෙනවා. හේතුව මෙම ක්‍රමලේඛයේ අරමුණ මොකක්ද කියලා දැන් විභාග ප්‍රශ්නවල අහනවා. මෙම ක්‍රමලේඛයේ අරමුණ මොකක්ද? ඔක අහලා තිබුණා ගීගමන 2020 ප්‍රශ්නයකත් අරමුණ පැහැදිලි කිරීම. ඔයගොල්ලෝ මතක නම් ලිස්ට් එකකින් යම් අගයක් දීලා ඒ අගයට වඩා වැඩි කුඩා අගය හොයන වැඩක් තමයි අන්තිම විභාග ප්‍රශ්නයේ තිබුණ අමාරු ප්‍රශ්නය. හරි. Python ප්‍රශ්නය ටිකක් ඊට වඩා ලේසි මේක. නමුත් අරමුණක් පැහැදිලි කරන්න කතාවක් මේකේ තියෙනවා. මේකේ ලිස්ට් එකක් සම්බන්ධව නැහැ. නමුත් අපි කළා බලමු මොකද වෙන්නේ කියලා. ඒක පොඩි ප්‍රශ්නයක්. තනිකර ප්‍රශ්නයක් නෙමෙයි කොහොමත් ඒක. i සමානයි බිඳුවයි මුලින්ම i සමානයි බිඳුවයි මුලින්ම i සමානයි බිඳුවයි s සමානයි ඉන්පුට් එකක් තියෙනවා. කොහොම ඊට පස්සේ while එක s විශාලයි බිඳුවයි. if s විශාලයි i නම් s විශාලයි i නම් i සමාන s කරලා තියෙනවා. සෙමිකෝලන් ඕනේ නැහැ. ඊළඟට s සමානයි input ko if එකේ සීමාවේ තියෙන්නේ s සමානයි input හේතුව ආපහු මේක ඇතුළට අර ආදාන ටික ගන්නවා කියන අදහසයි මේකෙන් කියවෙන්නේ. print i තියනවා ළමයි while එක ඉවර වෙලා. හරි. පොඩ්ඩක් අවධානය යොමු කරන්න මේකට.
එයා මේ ගැන කියන්නේ නේ. එයා මේ ගැන කියන්නේ මේ ගැනයි මේ කියන්නේ නේ. මෙතන බලන්න පියුමි චූටි වැරද්දක් තියෙනවා. එක්කෙනෙක් උත්තරයක් එවලා තියෙනවා. ඒකේ පොඩි වැරද්දක් තියෙනවා. හේතුව ඔක ලිස්ට් එකකට දාන්නේ නැහැ. ඔක ලිස්ට් එකකට දාන්නේ නැහැ. ලිස්ට් එකකට දාන පේලියක ඔගේ අන්තර්ගත නැහැ. කෙලින්ම ගබඩා කර ගැනීමක් කරලා නැහැ. ගබඩා කරගන්නේ හැම වෙලාවෙම වැඩියගේ විතරයි. ආදාන කරන සියලු වගයන් ලිස්ට් එකට දාගන්නේ නැහැ. ලිස්ට් එකට දාගන්නව නම් අන්න ඒක පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඕගොල්ලෝ. මේකේ අගයන් සේරම ලිස්ට් එකට දාගන්නේ නැහැ. ඉස්සෙල්ලා අපි 2020 ප්‍රශ්නයේදී මතක නම් ඔයාලට උඩ සියලු වගයන් ආදාන කරා. උඩ සියලු වගයන් ආදාන කරලා ඒක එකපාර ලිස්ට් එකකට දාගත්තා. මෙතන අගයන් ආදාන වීම වෙන්නේ වරින් වර. ලූප් එක රන් වෙද්දී තමයි අගයන් ආදාන වෙන්නේ මේ. ලූප් එක රන් වෙද්දී අගයන් ආදාන වෙන්නේ. ඔක්කොම අගයන් ටික එකපාර ආදාන කරගන්නේ නැහැ මේ වෙලාවේ. ඒක වැදගත් තැනක් අවබෝධ කරගන්න ඕන තැනක් ඈ. අවබෝධ වෙන්න ඕන තැනක් ඒක. බලන්න මේකේ ඉස්සලාම අපිට කියලා තියෙනවා නේද ආදාන කරන අගයන් ටික. ආදාන කරන අගයන් ටික කියලා තියෙනවා 4 6 3 2 8 ඍණ 1. 4 6 3 2 8 ඍණ 1. 4 6 3 2 8 ඍණ 1. ඔන්න ඔහොම අගයන් ටිකක් තමයි ඔකේ සඳහන්ව තියෙන්නේ. මම ඉස්සෙල්ලාම මේකෙන් 4 ආදාන කරගන්නම්. 4 ආදාන කරාම S කියාගේ 4ක් වේවි. ඊට පස්සේ මොකද වෙන්නේ? වයිල් එක S විශාලයි බිඳුවයි නා. අන්න වයිල් එක රන් වෙන්නේ S විශාලයි බිඳුව වෙලාවෙදි විතරයි. එහෙනම් 4 මෙතෙන් දෙනවා 4 විශාලයි බිඳුවයි තමයි. ඊළඟට කියනවා S විශාලයි Iද. S කියාගේ 4යි. I යගේ මේ වෙලාවේ බිඳුවයි. S විශාලයි Iද. ඔව් මේකත් සිද්ධ වෙනවා. එහෙනම් මෙතෙන්ට එනවා. Iට ආදේශ වෙනවා S කියාගේ. දැන් Iට ලැබෙනවා ගයක්. Iට ලැබෙනවා ගයක් කීයයි කියලාද? 4යි කියලා. Iට ලැබෙනවා ගයක් 4යි කියලා. හරි. ඊට පස්සේ S මෙතන int input I ළඟ අගය ගන්නවා. ඇයි මේකස්සේ ආපහු මේ කොටස තියෙන්නේ? ඇයි ළමයි while එක run වෙද්දි තමයි ඊළඟ output එක input එක ගන්නෙ. මේ පේලිය ආයි යන්නේ නැහනේ. මේ පළවෙනි ආදාන දෙන තැන දෙවෙනි සිට ඊළඟ ආදාන අවසන් වන තුරු මෙතනින් තමයි වැඩේ සිද්ධ වෙන්නේ. ආදාන ඉවර වුණාම තමයි මෙයා print වෙන්නේ. තේරෙනවද? එතකොට බලන්න දෙවෙනි ආදානයට ලැබෙනවා 6. දෙවෙනි ආදානයට 6 ලැබෙනවා. 6 බලන්න. 6 ආවහම S වෙනුවට 6යි එන්නේ. මෙතන චෙක් කරලා බලනවා 6 විශාලයි බිඳුවද? ඔව්. ඊළඟට මෙතන චෙක් කරනවා 6 විශාලයි I. I කියන්නේ 4යි. 6 විශාලයි 4ද? ඔව්. එහෙනම් මේ ආදේශ වෙනවා I වෙනුවට 6. තිබුණ I යගේ අහෝසි වෙලා S ආදේශ කරනවා 6නේ. S ආදේශ කරනවා 6 යගේ. ඊළඟට ඊළඟ එක්කෙනා ගන්නවා 3. S වෙනුවට 3. 3 මෙතෙන්ට ඇවිල්ලා 3 විශාලයි හරි 3 විශාලයි බිඳුවයි. ඒක ඇත්ත. 3 විශාලයි බිඳුවයි. එහෙනම් මෙතන චෙක් කරලා බලනවා 3 විශාලද 6ට වඩා? නැහැ. 3 විශාල නැහැ 6ට වඩා. මේක වෙන්නේ නැහැ. ඒ කියන්නේ තාම අයිගේ අගේ 6යි. ඊළඟ අගේට යනවා. මේ අගේ නරන් තියෙන්නේ. හරි. දෙකට යනවා. අන්න 2යි. මෙතන එහෙනම් 2ක් එනවා. 2 විශාලයි බිඳුවද? ඔව්. මෙතන චෙක් කරලා බලනවා 2 විශාලයි 6ද? නෑ 2 විශාලයි 6 වෙන්නේ නෑනේ. එහෙනම් මොකද වෙන්නේ? මෙයාගේ මේ පේලිය සිද්ධ වෙන්නේ නෑ. මෙයාවත් අරගත්තා. ඒ පේලිය සිද්ධ වුණේ නෑ. ඊළඟට 8. ඊළඟට 8ට ආවහම මේ වෙනුවට 8 ආදේශ වෙනවා. 8 මෙතන චෙක් කරනවා 8 විශාලයි බිඳුවද? 8 විශාලයි බිඳුවයි. හරි. මෙතන චෙක් කරලා බලන්න 8 විශාලයි 6ද? ඔව් 8 විශාලයි 6යි. එහෙනම් මෙයාට ආදේශ වෙන හින්දා මෙයාගේ 8ක් කියලා ලැබෙනවානේ. 8ක් කියලා ලැබෙනවා. ඊළඟට බලන්න මෙයාත් අරන් ඉවරලා ඍණ එක අරගන්න. ඍණ එක අරගත්තට පස්සේ කෙලින්ම මෙයා චෙක් කරනවා ඍණ එක විශාලයි බිඳුව දාන්න වැරදි ළමයි. මේක සිද්ධ වෙන්නේ නැහැ. while loop එක ඉවර වෙනවා. while loop එක ඉවර වුණාම මෙයා print කරනවා කීයයි කියලාද? අවසාන එයා සතු වගේ 8යි. මේකේ තව විශේෂ කාරණාවක් තියෙනවා මතක තියාගන්න. මේක නම් ලේසි. ඍණ එකෙන් පස්සේ
8ට වඩා වැඩි අගයන් කොච්චර දීලා තිබුණත් එයාව වයිල් එක ඇතුළට ගන්නේ නැහැ කියලා ඔළුව තියාගන්න. අන්දන්න පුළුවන් විදිය ඕවා. හරි. වයිල් එක ඇතුළට ගන්නේ නැහැ කියලා ඔළුව තියාගන්න 8ට වැඩි අගයන් දීලා තිබුණොත් එහෙම. හරි. මොකද ඍණ එකෙන් වැඩේ නතර වෙන නිසා. ඍණ එකෙන් වැඩේ නවතිනවා. හරි. උත්තරේ එන්න ඕනේ 8යි කියලායි අවසානයේ. මේ කියනවා මෙහෙම එතකොට ආදාන කරන සංඛ්‍යා අතරින් විශාලම ධන සංඛ්‍යාව කියලා ලිව්වොත් හරිනේ සර්. ඔව්. එහෙම තමයි ලියවෙන්න ඕනේ. ආදාන කරන මේකේ අරමුණ වෙන්න ඕනේ. මේක අවුලක් තියෙනම් අහන්න. අරමුණ වෙන්න ඕනේ මේකේ. මොකක්ද? ආදාන කරන සංඛ්‍යාව වලින් නෑ ඒක මෙහෙම කියන්න ඕනේ. මෙහෙම කියන්න ඕනේ. මෙහෙම කියන්න ඕනේ. උත්තරේ කියන්න ඕනේ. ඔයා කියලා තියෙන විදිහ හරිය තව චූටි කැලක් එකතු වෙන්න ඕනේ. ආදාන කරන සංඛ්‍යාව වලින් විශාලම ධනාගය. ඔව් නැත්තම් මෙහෙම නෑ මේකෙත් පොඩි අවුලක් තියෙනවා. මේක ක්‍රමලේඛයේ අරමුණ කෙලින්ම ලියන්න එපා විශාලමගය සෙවීම කියන එක වැරදි ඈ. ඒක මෙහෙම ලියවෙන්න ඕනේ. මෙහෙම ලියවෙන්න ඕනේ. ඍණාගය මේක ලියාගෙන ඉවරයි 8 කියලා ප්‍රතිදානය ලැබෙනවා. sorry 8 කියලා ප්‍රතිදානය ලැබෙනවා. අරමුණ තමයි මෙතන ලියා ගන්න ඕනේ පැහැදිලිව. අරමුණ අපේ හිතනට වඩා වෙනස්. ඍණාගයක් ආදාන කරන තුරු ආදාන කළ අගයන්ගේ විශාලම අගය. ඍණාගයක් ආදාන කරන තුරු ආදාන කළ අගයන්ගේ විශාලම අගය තේරීම කියලායි ලැබෙන්න ඕන. ඍණාගයක් ආදාන කරන තුරු ආදාන කළ අගයන්ගේ විශාලම අගය තේරීම කියලායි ලියවෙන්නට ඕනේනේ. ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. මුකුත් ප්‍රශ්නයක් නැහැ මං හිතන්නේ නේ. මුකුත් ප්‍රශ්නයක් නැහැ. තිවංග ප්‍රශ්නයක් අහලා තිනවා මම ඒකට උත්තරේ දීලා රතුන් අහන ප්‍රශ්නෙට උත්තරේ දෙන්නම්. හරි. තිවංග අහන ප්‍රශ්නයක් මෙහෙම. බිඳුව හෝ ඊට අඩු අගයක් ආදාන කළ පිට ප්‍රතිදානය ලබා දේ. මොකක් බිඳුව හෝ ඊට අඩු අගයක් ආදාන කළ විට ප්‍රතිදානය ලබා දේ. ඒකත් පොඩ්ඩක් වැදගත් තැනක් ඇත්තටමනේ. මේකේ තෝර ඉන්නවා ඍණාගයක් ආදාන කරන තුරු. හරි. මම කියපු කාරණාවේ ඒක මේ කියන දේ අන්තර්ගතයි නේද? මම කියන කාරණාවේ ඔයා කියන තිවංග කියන එක හරි. එයා කියන්නේ ඔතන පැහැදිලි කරන්න අවශ්‍යයි කියන එක බිඳුව හෝ මම කියපු එකේ අවුලක් තියෙනවා. බිඳුව හෝ කියලා දෙන්නට ඕනේනේ. බිඳුව හෝ ඍණාගයක් කියලා මම කියන කාරණාවේ මම කියපු උත්තරේ හැදෙන්න ඕනේ පොඩ්ඩක්. බිඳුව හෝ කියන කැල දාන්න ඕනේ. ඍණාගයක් කියලා විතරයි මම කිව්වේ. තිවංග කියනවා බිඳුව හෝ ඊට අඩු අගයක් ආදාන කළ විට ප්‍රතිදානය ලබා දේ. අන්න ඒක ලියවෙන්න ඕනේ. හැබැයි මම කියපු විස්තරය අනුව ඒක කියවෙනවා. ඒකත් කියවෙන්න ඕනේ. බිඳුව හෝ ඍණාගයක් ආදාන කරන තුරු ආදාන කලාගයන්ගේ වැඩිම අගය කියලානේ මම කිව්වේ. ඒකට ඔයා කියන කාරණාව එතන කියවෙනවා. ඒක හරි. ඊළඟට අහනවා ඇයි සංඛ්‍යාවක් ආදානය කරන තුරු කියලාම ගන්නෙ.
ඇයි ඍණාගයක් සංඛ්‍යාව ඍණ සංඛ්‍යාවක් ඇයි ඍණ සංඛ්‍යාවක් ආදානය කරාම නේ මේක නතර වෙලා ප්‍රතිදානය දෙන්නේ ඍණාගයක් ආදාන කළේ නැත්තම් කවදාවත් මේක ප්‍රතිදානය ලැබෙන්නේ නැහැ ධනාගයන් වල වැඩිමගේ හොය ඉන්නවා පිටට ලබා දෙන්නේ නැහැ ප්‍රතිදානය ඍණාගයක් දෙනකම් ඍණාගයක් දුන්නට පස්සේ තමයි ලූප් එක නතර වෙන්නේ සර් හරි මම ඒක කියන්නම් වස්තුයි ප්‍රභවයි ක්‍රමලයක දෙක ගැන අහනවා මම ඒක හිමීට කියන්නම් චුට්ටක් මතක් කරන්න මම හිමින් කියන්න මගේ අතින් අමතකුණ මතක් කරන්න හරි ඔන්න දෙවෙනි ප්‍රශ්නය අවසන් වෙලා තියෙනවා එන තුන්වෙනි ප්‍රශ්නෙට ඔය ගාවම්මනේ තුන්වෙනි ප්‍රශ්නෙට ඔය ගාවම්ම එන්න 3 තුනේ ABC කොටස් තුනක් තියෙනවානේ ABC කොටස් තුනක් තියෙනවා අපි කතා කරගෙන යමු තුනේ ABC කොටස් තුන ඕකේ විභාග ප්‍රශ්නයක් නෙවෙයි ටිකක් ළඟයි හැබැයි ඒ කියන්නේ ඊ ගමනත් විභාග ප්‍රශ්න ප්‍රමතකරණයේ කෑල්ලක් හම්බෙලා තිබුණා මේ වගේ එකක් මේ විදිහට වෙනස් වෙන්න ඉඩ තියෙනවා හේතුව මේකේ DDL එකකුත් ලියන්න කියලා කියනවා ඉස්සෙල් එකේ විභාග ප්‍රශ්නේ අපිට DDL එක මේ කවිඳුවේ ප්‍රශ්නයක කොටසක් මේ තියෙන්නේ කවිඳු මට එවපු ප්‍රශ්න පත්‍රවල කොටස මේ කෑලි මේ තියෙන්නේ කරන්ට් එක යනවා එනවා එහෙමද ඔව් කියන්න බෑ මෙහෙම හරි තියෙන එක ගැන සතුටු වෙන්නනේ ඒ කියන්නේ කරන්ට් එක නැති වුණත් මාලක ඔයා සතුටු වෙන්න මෙහෙම හරි ඉන්න රටක් හම්බුනේ මෙයා හින්දායි නේ මෙහෙම හරි ඉන්න රටක් හම්බුනේ මෙයා හින්දා එහෙනම් කරන්ට් එක ගැන හිතන්න එපා කරන්ට් එක නැතුව වුණත් නේද මොනවා හරි තියෙන දෙයක් පස් හරි කාලා අපිට ඉන්න රටක් හම්බුනේ මේ උතුම් ජනාධිපති සහ අගමැති හින්දායි ඒ හින්දා කරන්ට් එක ගැන හිතන්න එපා හරි තුනේ ඒ කොටස පහත දැක්වෙන්නේ දෙවන ප්‍රමතකරණ අවස්ථාවට ලක්කල වගුවක් පහත දැක්වේ හොඳකින් කියලා තියෙන විදිය පහත දැක්වෙන්නේ දෙවන ප්‍රමතකරණ අවස්ථාවට ලක්කන වගුවක් පහත දැක්වේ හිතන්නකෝ පහත දැක්වෙන්නේ කියන ගාලා තිබුණ නැහැ කියලානේ ඔය ටික තිබුණ නැහැ දෙවන ප්‍රමතකරණය අවස්ථාවට ලක්කල වගුවක් පහත දැක්වේ මේ වගුව තෙවන ප්‍රමතකරණයට ලක් කරන්න කියලා කියන එකේ තියෙන්නේ සෝරි දෙකේ තියෙන්නේ තුනට ගන්නලුනේ දෙකේ තියෙන තුනට ගන්නලු උත්සාහ කරමු දෙකේ ඉඳලා තුනට ගන්න මේක මහා අමාරුකමක් නෑ දෙවන ප්‍රමතකරණයේ තියෙන එක්කෙනා තුන්වෙනි දෙවන ප්‍රමතකරණයේ තියෙනවා නම් ඔයගලන්ට චෙක් කරලා බලන්න පුළුවන් මේ කියන ලක්ෂණය තියෙනවාද මොකක්ද ලක්ෂණය සංක්‍රාන්ති පරාතතාවක් තියෙනවාද සංක්‍රාන්ති පරාතතාවක් තියෙනවද කියලා බලන්න මේකේ ආංශික පරාතතාවක් නැති වෙන්න ඕනේ ආංශික පරාතතාවක් නැති හින්දා තමයි මේක 2nf කියලා නම් කරලා තියෙන්නේ ඒගොල්ලෝ ගානෙම කියලා තියෙනවා මේක 2nf ආකාරය කියලා හරි හරි මම පොඩ්ඩක් ටේබල් එක අඳින්නම් නේ ටේබල් එක අඳින්නම්
මේකේ S index කියලා එකක් තියෙනවා. ඊළඟට S name class T grade. හරි. බලන්න ඕකේ කියලා තියෙන විදිහට මම data ටික ලියන්න යන්නේ නැහැ. කියලා තියෙන විදිහ බලන්න පොඩ්ඩක්. S index එක 710යි. හරි. S name එක සමන් සිල්වා. class T කියන්නේ S index කියන්නේ student index කියන එක වෙන්නේ නැහැ. ශිෂ්‍යයාගේ අංකය. S name කියන්නේ ශිෂ්‍ය නම. class teacher කියලා කියන්නේ class T කියන්නේ class teacher වෙන්නේ නැති. grade එක පන්තියේ හඳුන්වන අංකය නම ශ්‍රේණියනේ. ඕකේ පැහැදිලිව පේනවා ඔයාලට. මෙයා තමයි ප්‍රාථමික යතුර. මෙයා ප්‍රාථමික යතුර. මෙයා මත යැපෙනවා මෙයයි කවුද? මෙයාද මෙයානේ. ක්ලාස් ටීචර් කෙනෙක් නෙවෙයි ඉන්නේ අපිට. ශිෂ්‍යෙක්ට ඉන්නේ ශිෂ්‍යෙක්ට තියෙන පන්තියක්. පන්තිය අනුව වෙනස් වෙන්නේ ක්ලාස් ටීචර්. එහෙනම් S index මත ක්ලාස් ටීචර් යැපෙන්නේ නැහැ. එයා යැපෙන්නේ grade එක මත. ඔන්න සංක්‍රාන්ති පරාත්ලාව හැදෙන තැන. සංක්‍රාන්ති පරාත්ලාව හැදෙන්නේ ඔතනින්. එතකොට ඕගොල්ලෝ පැහැදිලිව සමහරලාවට දකිනවා මෙහෙම 2NF තියෙන වගුවක අපි පුරුදු වෙලා ඉන්නේ සමහරලාවට අවසාන කොලම් එක තමයි අයින් කරන්න තියෙන කොලම් එක. අන්න කටපාඩම් කරලා ඒ තියෙන්නේ. අන්තිමේට අයින් කරන්න ඕන සංක්‍රාන්ති පරාත්ලාව තියෙන කොලම් එක විදිහට අපිට තියෙන්නේ මෙයා. නමුත් මේ වෙලාවේ මෙයා පුරුද්දට අපි මූ අයින් කරා නම් වැරදි. grade එක කියන එක ශිෂ්‍යයා මත පදනම්මයි තියෙන්නේ. grade එක ශිෂ්‍යයා මත පරායත්තයි. නමුත් class teacher පරායත්ත වෙන්නේ ශිෂ්‍යයා මත නෙවෙයි පන්තිය මත. එතකොට මේ දෙන්නා තමයි සම්බන්ධ වෙන්නේ. අනියම් සම්බන්ධය තියෙන්නේ class teacherටයි grade එකටයි. S index එකට class teacher ගේ සම්බන්ධයක් නැත. එහෙනම් මේකේ ප්‍රමතකරණය ලක් කරාම එන්න ඕන උත්තරේ මේකයි. වගු දෙකකට බෙදන්න. වගු දෙකකට බෙදන්නනේ. වගු දෙකකට බෙදන්න. එක වගුවක ඉන්න ඕනේ ST index නේ. ST index ඊළඟට S name එයත් මෙයා ඇතුලේ ඉන්න ඕනේ. grade එක මෙතන තියෙන්න ඕනේ. ඊළඟට S index එක මෙතන තියෙනවා. ST index එක ආයි තියෙනවා මෙතන. sorry. ST index එක නෙමෙයි තියෙන්න ඕනේ. grade එක තියෙනවා මෙතන. class teacher මෙතන ඉන්නවා. ඕන වුණොත් මේ දෙන්න සම්බන්ධ කරගන්න පුළුවන්. හරි. ඔන්න ඔහොමයි 3NF ආකාරයට මේක නිර්මාණය වෙන්නේ. මේක 2NF. සංක්‍රාන්ති පරාත්තාව තමයි මේ අයින් කරලා තියෙන්නේ. සංක්‍රාන්ති පරාත්තාවයි අයින් කරලා තියෙන්නේ. නේද? ඔන්න ඒ කොටස සම්පූර්ණයි මේ වෙද්දි. ඒ කොටස සම්පූර්ණයි මේ වෙද්දි. ඊළඟට එනවා B කොටසට. B කොටස උත්සාහ කරන්නනේ. කරන්න උත්සාහ කරන්න විනාඩි 5කින් විතර අපි ටික සාකච්ඡා කරමු. කැම කාලා නැත්නම් කැම කන්න පුළුවන් නේ.
DDL දෙක එවලා තියෙනවා. දෙවෙනි අපි පළවෙනි කොටස කරා. දෙවෙනි කොටසට එන්නනේ. දෙවෙනි කොටස කියන්නේ B කොටසනේ. B කොටසට එන්න. ඒක අහනවා මෙහෙම. ඒක අහනවා මෙහෙම. තෙවන ප්‍රමතකරණය සිදු කරනු ලබන්නේ කුමන කොන්දේසි මතද යන්න සඳහන් කරන්න. ඒ කියන්නේ 3INF කරන්නේ මොන කොන්දේසි මතද කියලා සඳහන් කරන්න. ඔකට කියවෙන්න ඕනේ සංක්‍රාන්ති පරාතතාව ගැන කියවෙන්නට ඕනේ. හරි. සංක්‍රාන්ති පරාතතාව සහිත වගුවක සංක්‍රාන්ති පරාතතාව හේතු විදියට මෙහෙම ලියන්න මම ඉස්සල්ලා විස්තර කරලා ඉන්නම්. සංක්‍රාන්ති පරාතතාව සහිත වගුවක ප්‍රාථමික අතුරු මත නොයැපෙන නැත්නම් පරායත්ත නොවන ශේෂ්ත්‍රය වගුවෙන් ඉවත් කිරීම. හරි. කොමන කොන්දේසි මතද කියලා යහන්නේ නේ. එහෙනම් කරපු දේ ලියලා හරියන්නේ නැහැ. නේද? කරපු දේ ලියලා හරියන්නේ නැහැ. කරන්න යන දේ තමයි ලියන්න ඕනේ. එහෙනම් මෙහෙම ලියමු. සංක්‍රාන්ති පරාතතාව වරහන් අස්සේ වගේ ලියන්න වෙනවා මෙහෙම. ප්‍රාථමික අතුරු මත පරායත්ත නොවන ශේෂ්ත්‍රය ඉවත් කිරීම කියලා තමයි ලියන්න වෙන්නේ නේ. වගුවෙන් ඉවත් කිරීම. මේ විදිහට වගු දෙකක් හැදෙනවා. එතකොට සංක්‍රාන්ති පරාතතාව කියන එක පොඩ්ඩක් පැහැදිලිව ලියන්න එතන. ඊට පස්සේ ඒක පැහැදිලි කිරීම කරන්න තමන් උත්තරේ දැනදනත් ලියන්න කම්මැලිව ඉන්න එපා. උත්තරේ ලියලා ඉන්න තමන් දන්න දේ නේද? දන්නේවට ලකුණු අඩුවම තමයි ප්‍රතිඵලය අඩු වෙන්නේ. නොදන්නේව කොහොමත් අපි දන්නේ නැහැ. හරි? දන්නේවාට ලකුණු අඩු වුණොත් තමයි ප්‍රතිඵලය අඩු වෙන්නේ. නොදන්නේවාට විභාගයට ගිහලා කල්පනා කරලා ලියන්න බෑ. දන්නේ නැත්නම් ඒක කරන විදිහ දන්නේ නැත්නම් එහෙම ලියන්න බෑ. ඒ හින්දා දන්නේවා ටික හරියටම ලකුණු ගන්න පුළුවන් වෙන විදිහට බලන එක්කෙනා මුකුත්ම දන්නේ නැහැ කියලා හිතාගෙන ලියන්න. සහ පැහැදිලිව ලියන්න. ඊළඟට C කොටස අහන්නේ නිර්මාණය කළ වගු දෙකට DDL ලියන්න කියලායි. දැන් ශේෂ්ත්‍රවල ඉඩ හැම අපිට තීරණය කරගන්න වෙනවනේ. S index කියන එක නම්බර් එකක් int එකක් විදියට ගන්න. ඊට පස්සේ ඒක int එක අගයන් 4කින් විතර අරගන්න නේ. අගයන් 4ක් විතර ගන්න. S name එක වාචා විදියට ගන්න. ඒකට 50ක් විතර ගත්තට කමක් නැහැ. class T කියන එක්කෙනා ඒකත් වාචා විදියට ගන්න. characters 4ක් විතර ගන්න. හරියටම ගන්නට පුරවන්න එපානේ. grade එකට නම් 3ක් තිබ්බාම ඇතිනේ. grade එකට 3ක් තිබ්බාම ඇති 100 ගණන් පන්ති නෑනේ නේ. 3ක් තිබුණාම ඇති ඒකට. grade එකට 3ක් ගන්න. class teacherත් අපිට අත්දැකීමක් නෑනේ මේ CS C2යි C20 C25 කියන්නේ මොකක්ද කියලා. C200 C300 වගේව තියෙනවද දන්නේ නෑනේ. ඒ හින්දා class T කියන එකට 4ක් ගන්න වාචානේ. මේවල තියෙන එක බැලුවොත් index එක වාචා 10යි. index එක වාචා දෙන්න එපානේ. මේ වෙලාවේ index එක තියෙන්නේ කෙලින්ම int වලින් උදාහරණය. ඒ හින්දා ඔකට int විදියට ගන්න. primary key එකකුත් දාන්න වෙනවා. අන්න ඒක අමතක වුණා මට. primary key එකක් දාන්න වෙනවා. වාචා 20 මදි. S9 එකට වාචා 20ක් මදි 50ක් විතර දාන්න. වාචා දාන එකේ ප්‍රශ්නයක් නැහැ. වැඩි වුණාට එයා ඒක අල්ලගෙන තියාගන්නේ නැහනේ. අපි ඒක එදා කතා කරානේ. එහෙනම් වාචා පොඩ්ඩක් වැඩි යගෙන දාන්න බය වෙන්න එපා. grade එක වාචා 8යි. grade එකට වාචා 8ක් ඕනේ නැහැ. හරි? මේක ලිව්වොත් මෙහෙම මම උඩින් ලියන්නම්. මෙයා වෙනුවට මම මේක මොකද ටේබල් එකේ නම student details
create table student details ඊට පස්සේ st index මම ගන්නම් ඒක int 4ක් විතර primary key කියලා මම ගන්නවා ඒක primary key එකක් එච්චරයි හරි sname මම ගන්නවා ඒකට වාචා 50ක් විතර ඊළඟට grade එක වාචා 3යි මම ගන්නෙ ඒ ටේබල් එක හදලා ඉවරයි හරි මම primary key එක not null දැම්මේ නැහැ primary key එක not null දාන්න ඕනේද ඊළඟ එකට මෙන්න මෙයාට මම මෙතනින් ලියන්න 3nf කැලල මකන්න අපි දන්නවද ඒක තියෙන්න ඕනේ කියලා මේකට grades කියලා මම ටේබල් එක නමක් ගන්නම් මොකද අර තියෙන නම grade තමයිනේ create table මේ මෙයාට අදාළ ddl query එක create table grade grade ඒ column දෙකයි grade එක ගන්න වාචා 3ක් විදියට එයාට primary key එකක් දාමුනේ primary key එකක් දාන්නනේ කරන්ට් එක ගිහින් ආවානේ කනෙක්ට් වෙලා ඉන්නේ මං හිතන්නේ ආපහු කරන්ට් එක ගිය ගැන එච්චර හිතන්න එපා අපිට ඉන්න රටක් තියෙන්නේ හින්දා හරි primary key එකක් දාලා මම මේක ඉවර කරේ නෑනේ හරි primary key ඊට පස්සේ මෙයා class teacher class T කියලා එන්න ඕනේ මම ඒකට වාචා 4ක් දැම්මනේ එයා දාලා ඉවරලා ඒක ඉවර කරා DDL දෙක තමයි ඔය ලියලා තියෙන්නේ DDL දෙකයි ඔය ලියලා තියෙන්නේ නේ බලන්න එතකොට ඔය විදිහට මේ ප්‍රශ්නේ සම්පූර්ණ වෙන්නේ ප්‍රශ්න 3ක් ඉවර කරලා තියෙනවා එන්න 4 වෙනි එකටනේ එන්න 4 වෙනි එකට 4 වෙනි ප්‍රශ්නයට එන්නනේ 4 වෙනි ප්‍රශ්නයට එන්න. 4 විභාග ප්‍රශ්නයක කොටසක්. කිසියම් හදිසි සෞඛ්‍ය ගැටලුවක් ඇති වී ඇති ජනතාවට දීර්ඝ කාලයක් නිවස් තුලම
රැඳී සිටීමට සිදු වූ විට ප්‍රදේශය තුල සාප්පු තම සුදුසු ව්‍යාපාරික කටයුතු වෙනුවෙන් වසා තබයි. මෙවැනි තත්වයක් යටතෙහි ගමෙහි හෝ ළඟපාත නගරවල ඇති සාප්පු මගින් ඊ වාණිජ්‍ය ඔස්සේ තම ව්‍යාපාර කටයුතු සිදු කිරීමෙන් ප්‍රජාවට උපකාර කළ හැක. මේ වුණ සිද්ධියක් තමයි මීට කලින් පෙර අපිට සිදු වුණ ගැටලුවක් තමයි මේ කියලා තියෙන්නේ. ඔක්කොම ගොඩනැගිලි මත තියෙන ව්‍යාපාර සියල්ලම වහන්න වුණා. ඊට පස්සේ අන්තර්ජාල ගනුදෙනු ටිකක් වැඩිපුර සිද්ධ වුණා. භාණ්ඩ නිවෙසට ගෙනල්ලා දෙන වැඩ, අන්තර්ජාලයෙන් භාණ්ඩ ඇනවුම් කරන ඒවා වගේ දේවල් වැඩි වුණා පහුගිය කාලේ. එතකොට මිනිසුන්ට උදව් කරන අන්න ඒ වගේ ව්‍යාපාර අපි ඊ වාණිජ්‍ය කියලා හඳුන්වන්නේ. ඊ වාණිජ්‍ය ඊ ව්‍යාපාර දෙන්නෙක් ඔය වැඩිපුර ප්‍රශ්න වල අහලා තිබුණා මොඩල් පේපර්ස් වල හැම ඊ වාණිජ්‍යද ඊ ව්‍යාපාර දෙන්න සංසන්දනය කරොත් එහෙම ඊ වාණිජ්‍ය ඊ ව්‍යාපාර ඕකෙන් ඊ ව්‍යාපාර තමයි ලොකු එක්කෙනා ඊ වාණිජ්‍ය කියන්නේ පොඩි එක්කෙනෙක්. ඊ වාණිජ්‍ය කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි මොනවා හරි භාණ්ඩයක් අන්තර්ජාලය ඔස්සේ විකිනුවත් ඒක ඊ වාණිජ්‍ය. ඊ ව්‍යාපාරයක් කියන්නේ ඊට වඩා ලොකු කටයුතු ගොඩාක් අන්තර්ජාලය මගින් කරගන්න එකක්. ඕකේ ඊ ව්‍යාපාර තමයි ලොකු එක්කෙනා. ඊ වාණිජ්‍ය පොඩි එක්කෙනා. ඊ ව්‍යාපාර අස්සේ තමයි ඊ වාණිජ්‍ය තියෙන්නේ. හරි? හරියට අන්තර්ජාලයයි WWW වගේ. අන්තර්ජාලයයි WWW සර් පොඩ්ඩක් ඉන්න ස්ක්‍රීන් එක ෂෙයා කරන්නකෝ. හරි ඉන්න ප්‍රොක්සි නේ. ඒක ඔළුවේ ගියේ නෑ මේ අපේ කරන්ට් එක ගියේ හින්දා. කරන්ට් එකේ අනේක ගැන හිතන්න එහෙම වෙයි කියලා. ඔයගොල්ලෝ ගෙදරත් කරන්ට් එක නැති වෙන වෙලාවක් ආවොත් ඒ වෙලාවට ඉවසන්න. කරන්ට් එක නැති වුණත් අපි ඉන්නවානේ තාම හොඳට කියලා හිතන්නනේ. කරන්ට් එක නැති වුණත් අපි ඉන්නවා හොඳට. මුකුත් ගැටලුවක් නෑ අපිට. කණ්ඩ නැතත් හිතන්න අපි ඉන්නේ එහෙමයි ඒ හින්දායි කියන එක. මෙතන කියනවා ඉහත සංසිද්ධිය සලකමින් මම මෙන්න මෙතන ඉන්නේ. ඉහත සංසිද්ධිය සලකමින් දී ඇති ලයිස්තුවෙන් සුසු පද තෝරාගෙන පහත වගන්තිවල හිස්තැන් පුරවන්න. ඒකේ 1 ඉඳලා 7 වෙනකම් රෝම ඉලක්කම් වලට වගන්ති තියෙනවා. හිස්තැන් එක්ක අපිට තියෙන ඒවට ගැලපෙන ඒවා ලයිස්තුවෙන් තෝරලා ලියන්න. ලයිස්තුවේ 7ට වඩා වැඩි ඇති ලයිස්තුවේ තියෙන ඒවා ප්‍රමාණය 7ට වඩා වැඩි ඇති. හරියටම ගානට ගැලපෙන්න 7ක් දීලා නැතුව ඇති එක මෙම හදිසි අවස්ථාවේදී සාප්පු විසින් ව්‍යාපාර ආකෘතිය අනුගමනය කෙරේ. මොන ව්‍යාපාර ආකෘතිද කියන එක තමයි ප්‍රශ්නේ මෙතන. ව්‍යාපාර ආකෘති 3යි තියෙන්නේ. ක්ලික් ඔන්ලි එකක්, ක්ලික් ඔන්ලි එකක්, ක්ලික් ඇන්ඩ් බ්‍රික් එකක්, බ්‍රික් ඔන්ලි තව එකක්. මෙතන බ්‍රික් ඔන්ලි කියන එක කොහොමද අතහැරලා දාන්න පුළුවන්? බ්‍රික් ඔන්ලි කියන්නේ අන්තර්ජාලයේ සම්බන්ධයක් නැහැ කියන එක. ක්ලික් ඇන්ඩ් බ්‍රික් කියන එක තමයි මෙතෙන්ට වඩා ගැළපෙන්නේ. හේතුව ගොඩනැගිල්ල මත භාණ්ඩ විකුණ හිටිය අය අන්තර්ජාලය මාර්ගයෙන් භාණ්ඩ විකුණන්න යනවා කියන්නේ එයාට ඒ පහසුකම් දෙකම තියෙනවා. ගොඩනැගිල්ලකුත් තියෙනවා. අන්තර්ජාල පහසුකමෙන් බඩු විකුණන හැකියාවක් තියෙනවා. එහෙනම් මෙම ව්‍යාපාර මෙම හදිසි අවස්ථාවේදී සාප්පු විසින් ඒකද පැහැදිලි කරගන්න ඕනේ මේක ඉස්සෙල්ලා ගොඩනැගිලි මගින් ව්‍යාපාර කටයුත්ත සිදු කරපු එක්කෙනෙක් ගැන තමයි මේ කියන්නේ කියලා. උත්තරයට ගන්න එපා ක්ලික් ඔන්ලි. ඒක නැතුව ඇත්ත සමහර විට මෙතන පියෝ ක්ලික් කියලා එකක් තියෙනවානේ. ඒකට රැවටෙන්න එපා. පියෝ ක්ලික් මෙතෙන්ට ගැලපෙන්නේ නැහැ. පියෝ ක්ලික් කියලා කියන්නේ කලින් ගොඩනැගිල්ලක් මත භාණ්ඩ විකුණලා නැහැ ඒ අය. ඒ අයට විකුණන්න පුළුවන් අන්තර්ජාලය මත විතරයි. පියෝ ක්ලික්. ක්ලික් ඇන්ඩ් බ්‍රික් තමයි මේ වෙලාවේ ගැලපෙන්නේ. ක්ලික් සහ බ්‍රික් කියන උත්තරය ගැලපෙන්නේ මේකට. පළවෙනි රෝම ඉලක්කමටනේ. ක්ලික් ඇන්ඩ් බ්‍රික් නැත්නම් ක්ලික් සහ බ්‍රික් කියන එකයි ගැලපෙන්නේ. මෙන්න මෙයා. හරි. ඔන්න පළවෙනි එකට උත්තරය. දෙක
කිසියම් ගනුදෙනුවකදී පාරිභෝගිකයෙකුට වරකට එක් නිෂ්පාදන වර්ගයකට වඩා වැඩි සංඛ්‍යාවක් මිලදී ගැනීමට හැකිවන පරිදි සාප්පු විසින් හිස්තැනක් භාවිත කළ යුතුය. කිසියම් ගනුදෙනුවකදී පාරිභෝගිකයෙකුට වරකට එක් නිෂ්පාදන වර්ගයට වඩා වැඩි සංඛ්‍යාවක් මිලදී ගැනීමට හැකිවන පරිදි සාප්පු විසින් මොකද්ද පාවිච්චි කරන්න ඕනේ කියලා යහන්නේ. ඔක අපිට ටිකක් අඩුවෙන් තමයි හම්බුනේ. ඔව්. අපිට අඩුවෙන් හම්බුනේ ඕක. ඔයගොල්ලෝ දන්නවා ටිකක් අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ මිලදී ගන්න ගියාම එක භාණ්ඩයකට වඩා මිලදී ගන්නවා නම් අපිට තියෙන ඔප්ෂන් එකක් shopping cart එක. shopping cart එක ඔකට සිංහල නමත් එච්චරම ජනප්‍රිය නෑ. මොකද්ද තියෙන්නේ සිංහල shopping cart කියලා එකක් තියෙනවද මේකේ? ඔව් සාප්පු ට්‍රොලිය. සාප්පු ට්‍රොලිය කියන එක සාප්පු ට්‍රොලියේ බඩු එකතු කරගෙන අවසානයේ බිල් ගෙවන්න යන්න පුළුවන්. අපිට භාණ්ඩ බලන භාණ්ඩය අපිට ට්‍රොලියට shopping cart එකට ඇඩ් කරන්න පුළුවන්. පළමු වතාවේ ඇඩ් කරලා පස්සේ මුදල් ගෙවන්න හැමත් පුළුවන් ඈ. පළමු වතාවේ ඇඩ් කරාට පස්සේ මුදල් ගෙවන්න හැමත් පුළුවන්. වෙන වෙලාවක ලොග් වෙලා මුදල් ගෙවන්නත් පුළුවන්. ඒතකොට shopping cart එකේ භාණ්ඩ ගොඩක් තියෙනවා. කමක් නැහැ ඒකට. මේක සාමාන්‍යයෙන් අපේ ෆුඩ් සිටි නැත්තම් සුපිරිවලන්ස් වලට තමයි පාවිච්චි කරන්නේ. අපි යනකොට අරන් යන කරත්තේ අරන් යනවා ළමයි ගොඩාක් බඩු ගන්න තියෙනවා නම් නේද? එහෙම වෙන්නේ නැහැ ඉස්සරහට බඩු නැති හින්දා. බඩු නැති හින්දා සහ නිෂ්පාදන නැති හින්දා shopping cart නැත්තම් ওই trolley වගේ ඒවා භාවිතේ නැති වෙයි ලංකාවේ. මේ වෙලාවේ ගැලපෙන උත්තරේ shopping cart කියන එක. ටිකක් කතා කරලා අඩු මාතෘකාවක් මේක පාඩමේ තියරි වලට. පොඩ්ඩක් මතක තියාගන්න. භාණ්ඩ එකකට වඩා වැඩියෙන් අපිට මිලදී ගන්න ඕන නම් ඒ භාණ්ඩ සියල්ල shopping cart එකක් ඇතුලේ දාගෙන පස්සේ තමයි මුදල් ගෙවන්න අවශ්‍ය වෙන්නේ. හරි. දෙකත් හරි ළමයි. තුනට එන්න. එක් එක් සාප්පුව සඳහා වන ඊ වාණිජ්‍ය අඩවිය මගින් පාරිභෝගිකයන් සඳහා නිෂ්පාදන ප්‍රදර්ශනය කිරීමට හිස්තැනක් ක්‍රියාත්මක කළ හැකිය. එක් සාප්පුව සඳහා වන ඊ වාණිජ්‍ය අඩවිය මගින් පාරිභෝගිකයන් සඳහා නිෂ්පාදනය ප්‍රදර්ශනය කිරීමට මොකද්ද ගන්න පුළුවන් කියලා යහන්නේ. ප්‍රචාරක බැනරය, මාර්ගගත වෙළඳපොළ, සාප්පු ට්‍රොලිය, වෙබ් නිෂ්පාදන භාණ්ඩ ලයිස්තුව. ඒක ගැලපෙනවා ඒකනේ. වෙබ් නිෂ්පාදන භාණ්ඩ ලයිස්තුව කියන එකයි මට හිතෙන්නේ ගැලපෙන්නේ. වෙබ් නිෂ්පාදන භාණ්ඩ ලයිස්තුව ටිකක් හරි වගේ එකනේ. කියවගෙන යමු. බෙදාහරන විට මුදල් ගෙවීම, ණයපත්, අඩුවට මිල නියම කිරීම, කණ්ඩායම් ලෙස මිලදී ගැනීම, ගෙවීම් ద్వාරය, ක්ලික් සහ බ්‍රික් අපි ගත්ත එක, පියෝ ක්ලික්, අනුග්‍රාහකත්වයේ ආදායම් ආකෘතියක් ලෙස වඩාත්ම ඔය ටිකෙන් ගැලපෙන්නේ තුන්වෙනි එක සඳහා වෙබ් නිෂ්පාදන භාණ්ඩ ලයිස්තුව, වෙබ් ප්‍රොඩක්ට් කැටලොග් එක. ඒකයි ගැලපෙන්නේ තුනටනේ. මෙයා තුනට ගැලපෙනවනේ. තුනට ගැලපෙන්නේ මෙයා. තුනට ගැලපෙන්නේ මෙයා. තුනට ගැලපෙන්නේ මෙයා. හතරට එන්න. හතරට එන්න. මාර්ගගත අරමුදල් රිසිට් මගින් ගෙවීම් ద్వාර භාවිත කළ නොහැකි ව්‍යාපාර හිමියන්ට සහ මාර්ගගතව ගෙවීම් සිදු කිරීමේ ක්‍රම නොමැති පාරිභෝගිකයින්ට හිස්තැනක් මගින් උපකාර කළ හැකිය. මේක වැඩිපුරම දැන් පාවිච්චි වෙන ක්‍රමයක්. මාර්ගගතව මුදල් ගෙවන්න බැරි. එහෙම නැත්නම් ගෙවීම් සිදු කරන්න බැරි ක්‍රෙඩිට් කාඩ් නැති. ඊට අමතරව තවත් පිරිසක් ඉන්නවා ක්‍රෙඩිට් කාඩ් එක තිබුණත් ගෙදරට ආවම මුදල් ගෙවන්න ඒගොල්ලෝ කැමති. හේතුව භාණ්ඩයේ තත්ත්වය පරීක්ෂා කරලා ඇවිල්ලා ඕඩර් කරපු භාණ්ඩයමද මේ එන්නේ කියලා දැනගන්න. ක්‍රෙඩිට් කාඩ් තිබුණත් මේ වෙලාවේ. හරි. ක්‍රෙඩිට් කාඩ් එකක් පාවිච්චි කරන්න හැකියාව තිබ්බත් ඒකේ සල්ලි තිබුණත් මිනිස්සු ගොඩාක් කැමති දැන් කෑෂ් ඔන් ඩිලිවරි. බෙදා හරින විට මුදල් ගෙවීම. හරි.
බෙදා හරිනට මුදල් ගෙවීම කියන කොටස තමයි ඔකට ගැලපෙන්නේ. cash on delivery. ඒක පොඩ්ඩක් සිංහල නම බලන්න. cash on delivery කියන එකේ සිංහල නම cash on delivery. ඔකට කෙටි නම COD කියලා හඳුන්වන්නේ. බෙදා හරිනට මුදල් ගෙවීම තමයි. COD කෙටි නමක් තියෙනවා ඔකට COD කියලා. කලබල වෙන්න එපා. COD කියලා දුන්නොත් ඒ කියන්නේ cash on delivery. හරි. ඒක වැදගත්කම රචනා ප්‍රශ්නයකම අහන්නත් පුළුවන්. cash on delivery කියන එකේ වැදගත්කම. වඩාත්ම වැදගත් මේක භාණ්ඩයේ තත්ත්වය පරීක්ෂා කරලා මුදල් ගෙවන්න පුළුවන්. ඊට අමතරව ක්‍රෙඩිට් කාඩ් පත් හිමි නැති අහිමි නැත්නම් නොමැති පිරිස් වලට මුදල් ගෙවන්න හැකියාව තියෙනවා. හරි. ඔය අන්තර්ජාලය හරහා මුදල් ගෙවන්න නැත්නම් බඩු මිලදී ගන්න එක බාධකයක් නේ ළමයි ගමේ අයට එම ක්‍රෙඩිට් කාඩ් එකක් නැති එක. ක්‍රෙඩිට් කාඩ් එකක් නෑ ඒ අයට. හරි. ක්‍රෙඩිට් කාඩ් එකක් තියා ඛණ්ඩ වේලක් නැතුව ඉන්න මිනිස්සු ක්‍රෙඩිට් කාඩ් එකක් තියේ ඉතින් නේ. ඒකට විසඳුමක් තමයි මේ මුදල් භාණ්ඩය ගන්න වෙලාවට ගෙවනවා කියන එක නේ. ඒක හොඳ උපක්‍රමයක් COD. එතකොට 1යි 2යි 3යි 4ක් සම්පූර්ණයි. 5යි 6යි බලමු. 5 පටන් ගනිද්දිම හිස්තනක් දීලා තියෙනවා. පටුමගක් වීදියක් හෝ නිවාස ක්‍රමයක් වැනි ස්ථානීය ප්‍රදේශකදී බෙදා හැරීම් වියදම් අඩු කර ගැනීමේ වඩාත්ම හොඳ ක්‍රමයක්. අන්න පටුමගක් වීදියක් හෝ නිවාස ක්‍රමයක් වැනි ස්ථානීය ප්‍රදේශකදී බෙදා හැරීම් වියදම් අඩු කර ගැනීමේ වඩාත් හොඳ ක්‍රමයක්. ප්‍රචාරක බැනරය නෙමෙයි, මාර්ගගත වෙළඳපොළ නෙමෙයි, සාප්පු ට්‍රොලිය අපි ගත්තා. මාර්ගගත වෙළඳපොළ වෙන්න බෑනේ නේද? වෙබ් නිෂ්පාදන ලයිස්තුව අපි ගත්තා, බෙදා හරින මුදල් ගෙවීම ගත්තා. ණයපත් වෙන්න බෑ. අඩුවට මිල නියම කිරීම, කණ්ඩායම් ලෙස මිලදී ගැනීම, ගෙවීම් ద్వාරය, ක්ලික්ස් සහ බ්‍රික් ගත්තා. පියෝ ක්ලික් ග්‍රාහකත්වයේ ආදායම ආකෘතියක් ලෙස පටුමගක් වීදියක් හෝ නිවාස ක්‍රමයක් වැනි ස්ථානීය ප්‍රදේශකදී බෙදා හැරීම් වියදම් අඩු කර ගැනීමේ වඩාත් හොඳ ක්‍රමයකි. තියෙනවා ගැටලුවක් නේ. බෙදා හැරීම් වියදම් අඩු කර ගැනීම වඩාත් හොඳ ක්‍රමයක්. කියන්නේ පටුමගක් එක පැත්තක් කියන එකනේ මේ අදහස් කරන්නේ. වීදියක් හෝ නිවාස ක්‍රමයක් වැනි ස්ථානයකදී මේක දැන් කණ්ඩායම් ලෙස මිලදී ගැනීම කියන එකේ අපි බලාපොරොත්තු වෙන්නේ ගොඩ දෙනෙක් ගන්නකොට මිල අඩු වීමනේ නේද? ඩිස්කවුන්ට් එකක් හම්බෙන එක නේද බලාපොරොත්තු වෙන්නේ. ඒක මෙතෙන්ට ගැලපෙනවද? මාර්ගගත වෙළඳපොළ, ණයපත්, අඩුවට මිල නියම කිරීම, කණ්ඩායම් ලෙස මිලදී ගැනීම, ගෙවීම් ద్వාරය, පියෝ ක්ලික්. group purchasing කියලා නම් දැන් දෙන්නෙක් විතර කියලා තිබ්බා. මට ඒක මෙතෙන්ට ගැලපීම කොහොමද ළමයි? ඒක අපි ගත්තේ ප්‍රවාහන වියදම් අඩු වෙනවානේ. ප්‍රවාහන වියදම් අඩු වෙනවානේ. ප්‍රවාහන වියදම් අඩු වෙනවානේ. ඒකත් වාසියක් නම් තමයි. ප්‍රධාන වාසිය නෑ නේද ඒ වුණාට. වෙන ගන්න එකකුත් නෑ. ඒකයි මෙතන වැඩේ. මාර්ගගත වෙළඳපොළ ප්‍රවාහන වියදම් නම් අඩු වෙනවා තමයි. ප්‍රවාහන වියදම් මෙහෙම හිතන්නකෝ. දැන් කොහොමත් මෙහෙම හිතුවොත් වීදියේ ඉන්නවා කට්ටිය. දැන් එක හිතන්නකෝ අපි ඉන්නේ ඔක්කොම ෆ්ලැට් එකක් කියලා හිතන්න. හරි. අපි ඉන්නේ මාලිගාවත්ත ෆ්ලැට් එකේ. හරිනේ. නැත්තම් මොරටුව සොයිසපුර ෆ්ලැට් එකේ ඉන්නේ අපි සේරම. හරි. මම පහළ ඉඳලා පන්ති කරනවා. උඹලා උඩ තට්ටුව වල නැත්තම් පල්ලෙහා තට්ටුව වල ඉඳලා කනෙක්ට් වෙනවා. අපි ඔක්කොම වෙන ගෲප් පර්සින් නොකර ගෲප් පර්සින් කරන්නේ නැහැ අපි. අපි එක එක මිලදී ගත්තොත් මේ ප්‍රවාහන වියදමක් ඒත් නැහනේ බං. ඉතින් එතෙන්ට එනවා දෙන එක ගෙවල් වලට ගෙනහලා දෙනවා. ඉතින් එතන ඒක ගෲප් පර්සින් වල විශේෂත්වයක් නැහනේ. කොහොමත් ඔක්කොම කට්ටිය එකට ඉන්නේ උන් ටික වෙන වෙනම ඉන්ඩිවිජුවලි පේ කරොත් එහෙම බඩු ගේන එකාට කොහොම ප්‍රවාහන වියදමක් නැහැ තමයි.
නේද? නැද්ද? මං කියන එක වැරදිද? ඒකේ වෙන උත්තරයක් නැති හින්දා ඒකට ගැලපෙන්නේ නැද්ද? මම මාර්ගත නෑනේ. මාර්ගත වෙළඳපොළ. පට්ටුමගක් වීදියක් පියෝ ක්ලික්. වෙන උත්තරයක් ලකුණු කරපු කවුරුත් නැද්ද? නිකන් හරි කියලා හිතන එකක් නෑ මෙතනින්. මට නම් ඒක චාටර් උත්තරේ නේ. කණ්ඩායම් මිලදී ගැනීම මෙතෙන්ට කණ්ඩායම් මිලදී ගැනීමේ තියෙන එකම වාසිය තමයි භාණ්ඩවල මිල අඩු වීම. අපි කෙලින්ම ලැප් 5ක් ගන්නවා නම් ලැප් එකක් ඩොලර් 100යි නම් පහටම ඩොලර් 500ක් යනවා. හරි? ඩොලර් 400කට විතර ගන්න පුළුවන් ඔක්කොම ගන්න තොග වශයෙන් ගනිද්දී අඩු වෙනවා කියන එකයි ඕකේ ප්‍රධාන වාසිය වෙන්නට ඕන. හැබැයි ඉතින් මෙතන ගන්න පුළුවන් වෙන එකෙක්වත් ඇත්තෙත් නැහැ. ඒ හින්දා ඉතින් ඕක තෝරන්නනේ. ඕක තෝරගන්න ඒ හින්දා ඉතින් වෙන මොකද කරන්නේ? නේ. අඩුවට මිල නියම කිරීම ගන්නත් පුළුවන් නේ සර්. ඔව් අඩුවට මිල නියම කිරීම ඒකත් මෙතෙන්ට ගැලපෙන්නේ නැති හේතුව තමයි. ඒක ගෲප් ප්‍රයිසින් වලට විතරක් අයිති එකක් නෙවෙයි. අඩුවට මිල නියම කිරීම ගෲප් ප්‍රයිසින් වලට විතරක් අයිති එකක් නෙවෙයි. ඒක ඉන්ඩිවිජුවල් පේ කරලත් ඒත් එහෙම තමයි. උටත් හම්බෙනවා අඩුවෙන්. මෙතන කියලා නැහැනේ අඩුවට මිල නියම කිරීම මේ ගෲප් ප්‍රයිසින් වලට විතරක් තියෙන ඔප්ෂන් එකක් කියලා දන්නේ නැහැනේ අපි. එහෙම එකක් නෙවෙයි කොහොමද? එක භාණ්ඩයක් ගත්තත් එක්කෙනෙක් ගත්තත් අඩුවට මිල නියම කරනවා නම් ඒ ගෲප් ප්‍රයිසින් වල මේ මොකද්ද සාප්පු වීදි වලට අදාළ එකක් නෙමෙයි සෝරි shopping cost එක 100යි නම් වෙන වෙනම ගියොත් අපි හැමෝම 100 ගානේ දෙන්න ඕනේනේ. හරි. එකට ගත්තොත් ඒක 100යි යන්නේ. shopping ඔව් හරි. ඒක ගැටලුවක් නෑ. ඔයා කියන කතාව ඒ අතින් බැලුවාම සාධාරණයි. shopping cost එක 100යි නම් වෙන වෙනම ගත්තොත් අපි හැමෝම 100 ගානේ දෙන්න ඕනෙලු. එකට ගත්තොත් 100යි යන්නේ. හිතුව හැකියේම. ටිකක් සාර්ථක තර්කයක් තමයි ඒක. හා. මට නැද්ද අදහසක් මුට විරුද්ධව කියන්න. ඉන්න බලන්න. ඔය කියලා දෙන එක හරි අවුලක් නැහැ. ඔව් එතන ට්‍රාන්ස්පෝර්ට් එකකුත් වෙන්න පුළුවන්. ඒක ගන්න එක ගන්න. හා. පොඩි තර්කයක් එතන තියෙනවා. ඔව් ඉතින් ට්‍රාන්ස්පෝර්ට් ෆී එක අඩු වෙනවා ඕකෙන්. තව අඩුවීමක් තවත් තියෙන හැබැයි ප්‍රධාන අඩුවීම අරක. ප්‍රධාන අඩුවීම මුදල් වල මේ භාණ්ඩ සේරම එකපාර මිලදී ගන්නද්දි තොග වශයෙන් ගන්නකොට භාණ්ඩ වල මිල අඩු වෙනවා. ඒක තමයි මෙතන ප්‍රධාන වාසීට අමතරව ප්‍රවාහන වියදම අඩු වෙනවා කියලා ගන්නත් පුළුවන් සලකන්න පුළුවන්. එන්න 6ට එන්න එතකොට. 6 කියන්නේ අන්තිම කොටස මේකේ. හරි අන්තිම කොටස මේ 6 කියන්නේ අපි පොදු ద్వාරයක් මගින් එක් සාප්පුවේහි සේවාවන් සඳහා ප්‍රවේශයක් ලබා දෙමින් තම ප්‍රජාවට වඩා හොඳ සේවාවක් සැලසීම සඳහා ප්‍රදේශයේ සාප්පු හිමියන්ට හිස්තැනක් ස්ථාපිත කළ හැකිය. පොදු ద్వාරයක් මගින් එක් සාප්පුවේහි පොදු ద్వාරයක් මගින් එක් සාප්පුවේ සේවාවන් සඳහා ප්‍රවේශයක් ලබා දෙමින් තම ප්‍රජාවට වඩා හොඳ සේවාවක් සැලසීම සඳහා සාප්පු හිමියන්ට ස්ථාපිත කරන්න පුළුවන්. ඒක මොකද්ද? ණයපත් අඩුවට මිල නියම කිරීම කණ්ඩායම් සුවයෙන් ගෙවීම් ద్వාරය පොදු ద్వාරයක් මගින් ගෙවීම් ద్వාරයද පොදු ద్వාරයක් මගින් එක් සාප්පුවේ සේවාව සඳහා ප්‍රවේශයක් ලබා දෙමින් තම ප්‍රජාවට වඩා හොඳ සේවාවක් සැලසීම සඳහා සාප්පු හිමියන්ට ගෙවීම් ద్వාරයක ඒකද ප්‍රචාරක බැනරේ නෙමෙයි මාර්ගත වෙළඳපොළ නෙමෙයි අන්න මාර්ගත වෙළඳපොළ පොදු ద్వාරයක් මගින් එක් සාප්පුවේහි
සේවාවන් සඳහා ප්‍රවේශයක් ලබා දෙමින් තම ජනතා කරන්ට් එක ගියා ළමයි ආපහු